බුද්ධං වන්දේ ධම්මං 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 වන්දේ සංඝං 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 වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ සාදු සාදු. අපිට ලැබිච්ච විශාල භාග්‍යයක් තමයි මේ සූත්‍ර දේශනා දවස පුරාම අහන්න ලැබෙන එක. කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා මේ කාන්තාව මරමුණු කරගෙන කාන්තාවන්ගේ අඩුපාඩු පෙන්වා දීම බණ කියනවා වෙන්න පුළුවන් කියලා. එහෙම නෙවෙයි. කාන්තාවක් ගෞරවනීය බිරිඳක් වුණොත්, කාන්තාව ගෞරවනීය අම්මා කෙනෙක් වුණොත්, කාන්තාව අම්මා කෙනෙකුට ගෞරවනීය දුවෙක් වුණොත්, එයාට ලෝකයක් වෙනස් කරන්න පුළුවන්. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පවා අම්මා කෙනෙක්ගේ කුසින් උපදින මනුස්ස දරුවෙක්. ඒ නිසා ලෝතර සම්මා සම්බුදුරු පවා මාතෘ පදවියට මව් තනතුරට ප්‍රශංසා කරනවා. ඉතින් ඒ නිසා නමුත් පින්වත්නි මේ කාන්තා ජීවිතය කියන එක මේ කර්මානුරූපව ලැබෙන එකක්. මා එසේ කියන්නේ ඇයි? ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම මේ පැවිද්ද දුන්නේ භික්ෂුන් වහන්සේලාට පස්වග තවුසන්ද. ඒ සඳහා කිලෝමීටර් 200 ගාණක් 240කට වැඩා. ගයාව ඉඳලා බාරාණසීට බුදුරජාණන් වහන්සේ පාගමනින් වඩිනවා. එනමුත් මහා ප්‍රජාපතිය ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මාහට පැවිද්ද දෙන්න කියනකොට ප්‍රජාපතිය ස්ත්‍රීන්ට පැවිද්ද රුචි නොවේවා. දෙවෙනි වතාවෙත් වදාලා ස්ත්‍රීන්ට පැවිද්ද රුචි නොවේවා. තුන්වෙනි වතාවෙත් වදාලා ස්ත්‍රීන්ට පැවිද්ද රුචි නොවේවා. අවස්ථාවල දුන්නේ. කොණ්ඩඤ්ඤන් වහන්සේ ස්වාමීනි මාව පැවිදි කරන්න කිව්වසැනි භික්ෂුව මෙහෙන්දි කියලා ඒ භික්ෂුව භාවයෙන් පැවිදි කළා. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ කපිලවස්තුවේ ඉඳලා විශාලාමා නුවරට වඩිනවා. කිලෝමීටර 100 ගාණක් විශාල දුරක්. පාගමනේ මාස ගණනක් යන දුරක්. ඊට පස්සේ ප්‍රජාපතියට මහානකමේ අදහස නැති වෙන්නේම නැහැ. ප්‍රජාපතියට ඒ වෙනකොට වයස පින්වත්නි අවුරුදු 80 පැනලා. අවුරුදු 80 පැනලා ප්‍රජාපතිට වයස. ඊට පස්සේ 500ක් පැවිදි වෙන්න කැමති කාන්තාවන් සමග කෙස් බාලා පයට වහන් සංගලක්වත් නැතුව කුඩයක් නැතුව
සිවුරු ටික විතරක් ඇඳගෙන යොදුන් 100 ගණනක් පාගමනින් එනවා. එන ගමනේ මග නවතින්න තැනක් නැහැ ගස් කල්ලයට නිදාගන්නේ. රාජ අග්‍ර මහේෂිකාව අවුරුදු 80ක් වයසයි. වයෝවෘද්ධයි. පාගමනේ මාස ගණනක් ඇවිල්ලා විශාලාමානවර කූටාගාරයේ වැඩ ඉන්නවා. මේ කිරිපොපු අම්මානේ මේ ලෝකේ මහා කරුණාවෙන් යුක්තයිනේ අපේ බුදුරජාණන් වහන්සේ. කපිලවස්තු කියන්නේ ප්‍රජාපතිගේ නිවසේ ඉඳලා කිලෝමීටර් 2-3ක් දුර කපිලවස්තුවට. අවුරුදු 7 රාහුල කුමාරයා ඇඟිල්ලෙන් එල්ලලා ගිය විහාරය. එතකොට බුදුරජාණන් වහන්සේ දකින්නේ නැද්ද දිවෙතින් කපිලවස්තුවේදී 3 පාරක් පැවිද්ද ප්‍රතික්ෂේප කරලා කළාට පස්සේ මේ අම්මා මගේ අම්මා යොදුන් 100 ගණනක් පා පුපුරවාගෙන ලේ හලාගෙන යොදුන් 100 ගණනක් දැන් විශාලාවට එනවා කියලා දන්නේ නැද්ද බුදුරජාණන් වහන්සේ? දන්නවනේ. නමුත් එහෙම තමයි සිද්ධ වුනේ. මේ වනාහි ස්ත්‍රී ජීවිතයක් ලැබීමේ විපාක. ඊට පස්සේ පින්වත්නි ඔන්න දැන් කෝටාගාරයෙන් එහා පැත්තේ ඉන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ තමයි පණිවිඩය අරන් ගියේ. ආනන්ද සංසෙන් ඔය කරුණ බුදුරජාණන් වහන්සේට දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද මේ ඉතල ප්‍රතික්ෂේප කළා. පස්සේ ආනන්ද සංසෙන් ගොඩක් කරුණු කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එනම් ප්‍රජාපතිය අෂ්ටගරු ධර්ම පිළිපදිනවා නම් ඇයට දෙන්නම් කියලා කිව්වා පැවිදි උපසම්පදා. එතකොට මොනවද ස්වාමීන් අෂ්ටගරු ධර්ම කියන්නේ කිව්වා උපසම්පදා වෙලා අවුරුදු 100ක් ගියත් භික්ෂුණියක් එදාම උපසම්පදා වෙච්ච ස්වාමීන් වහන්සේට වඳින්න ඕන. කිසිම හේතුවක් මත ස්වාමීන් වහන්සේ නමකට අවවාදයක් කරන්න බෑ භික්ෂුණියට. කිසිම හේතුවක් මත අවවාද කරන්න බෑ. ස්වාමීන් වහන්සේලා නැති ප්‍රදේශවල වස්වසන්න බෑ, පෝය කරන්න බෑ. සිල්පද කැඩුනොත් විසඳුම් හදාගන්නවා භික්ෂු භික්ෂුණී දෙපැත්තේම කරගන්නවා. උපසම්පදා වෙන එක භික්ෂු භික්ෂුණීන් දෙපාර්ශ්වයෙන්ම උපසම්පදා වෙන්න ඕන. භික්ෂුණීන් අතරින් උපසම්පදා වෙන්නත් ඕන, පස්සේ ස්වාමීන් වහන්සේලාගෙම උපසම්පදා වෙන්න ඕන. එතකොට මේ විදිහට පැනෙවුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියා. දැන් ඉන්නේ කොහෙද? කූටාගාරයට ඇතුල් වෙන දොරටුවෙන් ඇතුළේද එළියේද? එළියේදීම කිව්වා. එළියේදීම ඈ පිළිගත්තා. මහානකම විහාරේ දොරටුවෙනුත් එහාදීන් මහානකම දුන්නේ. මහා කරුණාවෙන් යුතු ලෞතර සම්බුදුරජාණන් වහන්සේ මේ වනාහි ස්ත්‍රී ජීවිතේ විපාකයි. කවදාවත් ස්ත්‍රියකට එහි භික්ෂු පැවිද්ද ලැබිලා නැහැ. මොහොතක් කල්පනා කරන්න. ඇයි මා මේවා කියන්නේ? ස්ත්‍රීන්ට උරුම ස්ත්‍රී ගති ගුණ තියෙනවා. ඊර්ෂ්‍යාව. ඔබ ඊර්ෂ්‍යාවෙන් වැළකෙන්න. ඒකට ඔබ මේ නින්දා ලබන ස්ත්‍රී ජීවිතෙන් නිදහස් වෙනවා. වහා මානසිකව කඩාගෙන වැටෙන එක. ස්ත්‍රියගේ ස්ත්‍රී ගති හැම දෙයකටම අඬාගෙන ඉන්නවා නම් කොල්ලේ අපි කියනවා මොකද යකෝ ගෑණියෙක් වගේ කියනවද නැද්ද? ස්ත්‍රියක් වහා කඩාගෙන ඉట్లా මූණ හැම වෙලාවෙම එල්ලගෙන ඇඬු කඳුලින් ඉන්නව නේද? ඈ ස්ත්‍රී ජීවිතය ඉක්මවන්නේ නැහැ. උපනෝපන් ජීවිතය ස්ත්‍රී ජීවිතේටම යනවා. ස්ත්‍රී ජීවිතය කියන්නේ නිත්‍ය දෙයක් නෙවෙයි. ගුණධර්ම පුරලා පින්බලින් පුරුෂෙක් වෙන්න පුළුවන්. ධර්ම ධාරයෝ සුති සාගර වූ ධර්මයේ දරාගත් සාගරයක් තරම් ධර්මයේ දරාගත්ත මගේ ආනන්ද මහරහතන් වහන්සේ සංසාරේ වැරදි කාම සේවනය කරලා අතීතේ ඒ විපාකෙට ස්ත්‍රියක් කියලා ඉපදෙලා ඉඳලා තියෙනවා. නමුත් බොහෝ ධර්මයේ වඩලා
ඉක්මනට ජීවිත 14කින් වගේ ආපහු පිරිමික් වෙලා තියෙනවා. වැරදි කාමසේවනයේ ස්ත්‍රියක් කරන විපාකයක්. පිරිමියා ස්ත්‍රියක් කරන. ස්ත්‍රී ජීවිතේම නිඳා ලබනවා. මම මේවා කියන්නේ ගුණ ඇති කර ගැනීම පිණිස, අගුණ දුරු කර ගැනීම පිණිස. හැම තැනම තියෙන තොරතුරු ඇවිල්ලා කියනකොට කරන පිරිමි කෙනෙක් ස්වාමීන් වහන්සේ අරේ මෙහෙමයි මෙහා මෙහෙමයි කියනවා. ඒක අපි උනත් කියනවා මේ මිනිස්සු ගෑනු වගේ. හැම තැනම විස්තර ඇවිල්ලා කියනවා. කියලා අපි කියනවද නැද්ද? ඒ කියන්නේ ස්ත්‍රී ගති ගුණයක් තමයි හැම තැනම විස්තර හොයන එක. ඕපාදූප. යම්කිසි ස්ත්‍රියක් කර්මානුරූපව ලැබිච්ච ස්ත්‍රීන් දුරුම වූ ඒ දෝෂේ දුරු කර ගන්නවා. තමා ගැන පමණක් බලලා තමාගේ යුතුයකම් ටික ඉෂ්ට කරගෙන ධර්මයේ පිළිපදිනේ අර්ණයට ඇඟිලි දික් කර ගන්න නැතුව ධර්මයේ පුරුදු කරනවද පින්බලෙන් පෝසත් වන ඒ ස්ත්‍රී ජීවිතය අත්හැරලා ප්‍රශ්නයක් වුණාට පස්සේ කඩාගෙන වැටෙනවා. ඒ මාත්‍රේ ශෝක වෙවි ඉන්නවා. ඒක ස්ත්‍රී ගතිය. පිරිමි ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක දරාගෙන වගකීම ගන්නවා. යම්කිසි අම්මා කෙනෙක් තාත්තා නැති වුණාට පස්සේ පවුලේ වගකීම අරන් දරුවන්ගේ වගකීම අරන් තමන්ගේ පතිවෘතාවත් රැකගෙන පිරිසිදුකමත් රැකගෙන ඉන්නවනම් වගකීමක් අරන් ඒ දරුවන්ට අම්මා තාත්තාට අර අම්මා ඒ විතර හිත ශක්තිමත් මාතාවෝ කය විදී මරණින් මත්තේ හොඳ තැනකට යනවා. ඕක කල්පනා කරන්න ඕන. ශෝක වෙන්න එපා. වැළපෙන්න එපා. හිත වහා කඩා වැටෙන තැනට වැටෙන්න එපා. හිත හොඳට හයිය කරගන්න. හිත හොඳට හයිය කරගන්න. ඒ විදිහට දරා ගන්න සිත් ඇතුව වාසය කරන්න. බාහිරින් අපි මිනිස්සුත් එක්ක කතා කරලා ඉංග්‍රීසි කතා කරලා ලොකු ආගේ විදිහට අපේ මරණයේදී අපි ඇතුළේ ඊට පයනවා. ඇයි මායිසේ පවසන්නේ? මේ රටේම මේ ડોක්ටර් කෙනෙක් මාත් එක්ක කිව්වා එයා ඔපරේෂන් නම් කියන්නේ ස්වාමීනි අපේ ලංකාවෙන් ආපු මිනිස්සු එනවා කිව්වා ඔපරේෂන් වලට මේ සම්පූර්ණ ඉංග්‍රීසියෙන් කතා කරන්න එක සිංහල වචනයක් වන්නේ. ඒක තමයි ඔපරේෂන් කළා වාට්ටුවට දැම්මට පස්සේ මේ මොකද්ද ඒ ඔපරේෂන් කරනකොට ඒක මොළයට බලපාන ක්‍රමයක් ගැන එතුමා කිව්වා. ඒක මට මතක නැහැ. ඊට පස්සේ සිහිය භාගයට එනකොට දොඩවන්න ගන්නවා. එයා එක එක දේවල් කියන්න ගන්නවා. කිව්වා ස්වාමීනි සිංහල මිනිස්සු ඔක්කොම ලාවට තියෙන්න පටන් ගත්ත ගමන් කියන්නේ තිත්ත කුණු හර්ප කිව්වා. හැබැයි ඒක ඉංග්‍රීසි වචනයක් නෑ. මං ඇහුවා 100ට කොච්චරකට වගේ ඔක වෙනවද? 100%කටම වගේ වෙනවා ස්වාමීන් වහන්සේ කිව්වා. නහරයක් කැපුණ ගමන් තමයි සිංහල එන්නේ. ඒකයි. සුද්දන්ටත් එහෙමයි. සුද්දුත් කුණුහරුප තමයි කියනවා ඉංග්‍රීසි. ඉතින් මම කල්පනා කරන ওই අවස්ථාවේ මැරෙනොත් කුණුහරුප කියා මැරෙන්නේ. කෝ මම බුදුන් සරණ ගියා, ධර්මයේ සරණ ගියා, සංඝයා සරණ ගියා. මම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකෙක් කියා මැරෙන්නේ කවද්ද? තාම මං උපදින ලෝකේ මං යන්නේ තුසිතට නිම්මාන රතියට. මම සත්පුරුෂයන්ගේ ලෝකෙට යනවා කියා මැරෙන්නේ කවද්ද? කවුද එහෙම වෙන්නේ? ඔබ වාසනාවන්තයි. මේ ජීවිතේ දැන් වෙනස් කරගන්න ඔබට උපදෙස් ලැබෙනවා. පැහැදිලි නේද? ජීවිතේ වෙනස් කරගන්න ඔබට උපදෙස් ලැබෙනවා. ඒ නිසා ටික ටික ජීවිතය හදාගන්න. දරාගෙන ඉන්නවා සමහර අය. ගොඩාක් දුක් දරාගෙන කඳුළු පිහදාගෙන ඉන්න දිරිය මාතාවෝ ඉන්නවා. ධෛර්ය සම්පන්න බිරිඳෑවරු ඉන්නවා. ඊළඟ දරුවන්ගේ අසනීපවලදී හිත හදාගෙන ඉන්න දරුවෝ අම්මලා ඉන්නවා. මට බොහෝවත් ඉතින් අම්මා කෙනෙක් මන ගැහුණා. දරුවා ගොඩාක් මන්ද බුද්ධිකයි. සෑයට ඇවිල්ලා දරුවා ලවා වත් කරනවා. මට ඇවිල්ලා කිව්වා හම්බුනේ මේ වැඳලා කියලා යන ගමන් කිව්වා මේ ලොකු ස්වාමීන් වහන්සේගේ බණක් අහලා කිව්වා මම
මගේ පුතාට ගොඩක් ආදරෙන් උපස්ථාන කරන්නේ ලොකු සංස්කෘතික බණ අහලා කිව්වා. ඒ හේතුව තමයි කිව්වා මේ ළමයා මේ මට්ටමට වැටෙන්නේ සංසාරේ කර්මයක් කිව්වා. ඒතකොට මම එයාට උදව් කරනවා කියන්නේ මෙයා ගෙවන කර්මයට මම සපෝට් එකක් දෙනවා කර්මය අර විපාක අඩු වෙන්න. ඇයි අම්මා කෙනෙක් ඉදිරිපත් වෙලා දරුවා තනියෙන් විඳින කර්මයට ඒ විඳවන එක අඩු කරවන්න. මෙයාගේ කර්මයේ විපාක අඩු කරවන්න මම අම්මා කෙනෙක් විදිහට මැදිහත් වෙලා කිව්වා. ඒ වගේම තමයි කිව්වා මේ වගේ දරුවෙක් ලබන්න මට යම් කිසි කර්ම විපාකයක් තියෙනවා නම් ඒකත් ගෙවෙනවා කිව්වා. මම ওই කරුණු දෙක දහලා ලොකු ස්වාමීන් වහන්සේ මට උපදෙස් දුන්නේ කිව්වා. ඒ නිසා මම එදා ඉඳලා සතුටෙන්ම මේ වර්තික කරනවා කිව්වා. කොහොමද ප්‍රඥාව? කොහොමද ප්‍රඥාව? ඒ නිසා ගුණධර්ම තියෙන මිනිස්සු ඉන්නවා. දැන් අපි පොදුවේ සමස්තයක් වශයෙන් කරුණු තේරුම් ගන්න මෙහෙම කිව්වට මේ ඉංගලන්ත ගමනේදී මට මගේ ජීවිතේ ලැබිච්ච ලොකු අත්දැකීමක්. ගොඩාක් හොඳ මිනිස්සු. ගොඩක් කියන්නේ හොඳ මිනිස්සුමයි මොනට වුනේ. ගොඩක් හොඳ මිනිස්සු ඉන්නවා. ආදරෙන් සෙනෙහසෙන් එකිනෙකාගේ වැරදි කියා ගන්න නැතුව ආදරෙන් ඉන්න ස්වාමිවරු බිරින්දෑවරුම ඕනෝන් ඇවිල්ලා වැඳලා පින් දීලා කතා කළා. දරුවන්ට ආදරෙන් මේ මග පෙන්වන දෙන දෙමව්පියෝ කතා කළා. දැනුත් අර තාත්තා කෙනෙක් කතා කරලා තාත්තකව ගෙදර සිංහලෙන් කතා කරන්න හදලා තියෙන්නේ. හරි ලස්සන කතාවක් කිව්වේ තාත්තා. ඒ තමයි ස්වාමීන් වහන්සේ අපි නැති කාලෙක අපේ දැස් පාදපු අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ පොත්පත් ටික අපේ ගෙදර තියෙනවා කිව්වා. මේ ළමයි අනාගතේ සිංහල දන්නේ නැත්නම් ওই පොත් ටික ඩස්බින් දායි කිව්වා. ලොකු ස්වාමීන් වහන්සේ අපිට ලැබුණ ධර්ම දායාදේ ඒ පොත් ටිකට ගෞරවය දෙන්නත් පුළුවන් අපේ ළමයිට සිංහල පුළුවන් මොනවද කියලා. හොඳ තාත්තලා. මේ රටේ ඉඳන්ම කතා කරනවා. ඊළඟට තව තාත්තලා මාත කතා කළා ස්වාමීන් වහන්සේ සිංහලෙන්මයි අපි කතා කරන්නේ. මොකද මේ ළමයි ඉස්කෝලේට දාපුවම මාසෙන් දෙකකින් ඉංග්‍රීසි අල්ල ගන්නවා. මේ රටේ ඔක්කොම ඉංග්‍රීසිනේ කතා කරන්නේ. ඉතින් ඒ නිසා අනාගතේ වගකීම දැන් මේ බිරිඳකගේ වගකීම ගන්නකොට කාමරාගේ කතා නැහැනේ. බිරිඳකට තියෙන වගකීම් ටික. කාම පෙරේතකම නෙවෙයි. පිරිමියාටත් වගකීම් ටිකක් බිරිඳට ගෞරවය දීලා එවැනි බිරිඳකට සුදුසු ස්වාමියෙක් වෙලා ගෞරවයක්. ඒ දරුවන්ගේ වගකීම හිතට ගත්තට පස්සේ නිකම් මේ පිස්සු කෙලින්න කාලයක් නැහැ. වගකීම නැති තැන තමයි පිස්සු තියෙන්නේ. මොවුන්ට තියෙන වගකීමක් හිතට ආවේ නැත්නම් ඒ වගකීමක් නැති මිනිස්සුන්ට හිතට එන දේවල් වලට එන එයාලට මුහුණ දෙන්න තියෙන ජීවිතේට එයාලා පාවිච්චි කරන නම මොකද්ද? වගකීමක් නැති මිනිස්සු පාවිච්චි කරන වචනේ වගකීමක් නැති මිනිස්සු ජීවිතේට මුහුණ දෙනකොට ඒ වගේ එන අපහසුතාවලදී වුන් පාවිච්චි කරන වචනේ තමයි මොකද්ද? ස්ට්‍රෙස්. වගකීමක් නැහැ. ඔවුන්ට කරදරයක්. ස්වාමියාගේ වැඩ කටයුතු කිරීම ඇයට කරදරයක්. ඒක වගකීමක් විදිහට දකින්නේ නැහැ. දරුවන්ගේ වැඩ කටයුතු කිරීම ඇයට කරදරයක්. අම්මා කෙනෙක්ගේ වගකීමක් විදිහට පේන්නේ නැහැ. ළමයිටත් ඉගෙන ගන්න එක කරදරයක්. මගේ අනාගතේ මේ හදාගන්නේ කියලා ළමයිට හිතෙන්නේ නැහැ. ඔයාලා ළමයිට උගන්වනවා. ඇත්තටම අම්මලා තාත්තලාගේ හිතේ ඇතුලේ තියෙන දේ තමයි මුන් හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යන්න ඕන. මුන්ගෙන් වතුර පොඩ්ඩක්වත් අපිට එපා කියලා. දරුවෝ කාණ්ඩ බොණ්ඩ දීලා තමන්ට කැප දෙනක ළමලා බලන්නේ නැහැ. ඒක උගන්වන්නේම ළමයිට කැපේ වෙනස. යහපත පිණිස. ඒතර ළමයි ඒක තේරුම් ගන්න නැතුම් ළමයි කිව්වොත් මේ ඉගෙන ගන්න එක ස්ට්‍රෙස් කියලා උන්ට වගකීමක් නැහැ. ඒව හදන්න ඕන. ඔයාලා ගෙදර පාවිච්චි නොකළ යුතුයි. සිංහලෙන් කතා කරනවා වගේම ඉංග්‍රීසි කතා කළාට කමන්නේ අර වචනේ පාවිච්චි කරන්නේ නැතුව.
ඒක අපිට හොඳ නැහැ මේ වචනේ. වගකීමක් නැතුව කුසීතකම සහ තමන්ගේ වැරදි වසා ගැනීමේ වාක්‍යයක් ඒක. ඉතින් ඒ නිසා ඔන්න දැන් නකුල මාතා නකුල පිතා ඒ ජෝඩු හරි අගේ. උන්දලා දෙන්න හරියට බනහන් දෙනවා. මඟපල් ලබලා. තුන් ශ්‍රාවකයෝ. සෝහන් මොනක් කැමති මොකටද? ඒ දෙන්නම ඊළඟ ජීවිතේ මොන ගෙන්න. ඊට පස්සේ මේ දෙන්න පිටින් පිට වෙහෙරට යනවා. වෙහෙරට යද්දී දැන් ඔන්න බිරිඳ දැන් නකුල මාතා ගිය වෙලාවකනේ කිව්වේ තාත්තා ගිය දවසක්. හැබැයි මේ පවුලට තිබ්බ හරි කරදරයක් තිබ්බා. හරියට තාත්තා ලෙඩ වෙනවා. හරියට ලෙඩ වෙනවා. ලෙඩ වෙන ගානේ ඉතින් ඔන්න සනීප වෙනවා. සනීප වෙච්ච ගමන් හැරමිටි අරගෙන යන්නේ කොහෙටද? වෙහෙරට. වෙහෙරට යනවා. වෙහෙරට ගියම ගමන් දවසක් බුදුරජාණන් වහන්සේ වදාලා නකුල පිතා මේ දැක්කේ නෑනේ ගොඩක් කල්. අර පුතේ තාත්තට කතා කරනවා වගේ. තාත්තා ගොඩක් කල් දැක්කේ නෑනේ කියලා බුදුරජාණන් වහන්සේ අහන්නේ. අනේ භාග්‍යවතුන් වහන්සේ මන් ලෙඩ වෙලා හිටියන්නේ. හරි අමාරු වුණා. හැබැයි දැන් ටික සනීපයි. බුදුරජාණන් වහන්සේ වදාළා නකුල පිතා තාත්තේ මේ කය බිත්තරයක් වගේ කිව්වා. මේ කය බිත්තරයක් වගේ කිව්වා. බිත්තරයක් වගේ කියන එකේ තේරුම මොකද? අඩමානයි. කොයි වෙලාවෙ වැටිලා කැඩිලා ඒයිද දන්නේ නැහැ. ඒ නිසා තාත්තේ ලෙඩ වෙන කයක් මේ තියෙන්නේ. ලෙඩ රෝග වලට කැදල්ලක් මේක. ඒ නිසා කය ලෙඩ වුණාට තාත්තා හිත ලෙඩ කරගන්න එපා. සාදු කාලගොන්. දැන් ඕක දැන් මම කය ලෙඩ වුණාට හිත ලෙඩ වෙන්න එපා කියලා දැන් බුදුරජාණන් වහන්සේ කියපු එක හිතලා හරි සතුටින්. සමහර වෙලාවට අපි වෙලාවකට මේ සැදැහැවතුන් ආවට පස්සේ මොනවා හරි වාක්‍යයක් කියනවා. සමහරට ඒ වාක්‍යෙම හිතේ තියාගෙන ඉන්නවා අරයා. දැන් අර අසනීප පුතා හිටපු අම්මා අර වාක්‍ය හිතේ තියාගෙන ඉති ලොකු සන්නත් කියපු බණපදේ මේ අසනීප දරුවෙකුට උපස්ථාන කිරීමෙන් දරුවගේ කර්ම වේගයත් අඩු වෙනවා තමන්ගේ කර්මෙත් ගෙවිලා යනවා. ඒ අම්මව ජීවත් කරවන්නේ වචනෙන්නේ දැන්. අර තාත්තගේ වචනේ ඕකේ තමයි හිතේ වැඩ කළේ. ඒ තාත්තා නකුල තාත්තා ඕක හිතා යනකොට හරි සතුටුයි දැන් මොන. සාරිපුත්ත මහ රහතන් වහන්සේ මොන ගෙවුණ මොන්ට. නකුල පිතා මොකද මේ මූණ මෙච්චර ලස්සන වෙලා බුදුරජාණන් වහන්සේගෙන් බණපදයක් ඇහුවවද? ස්වාමීනි මම බුදුරජාණන් වහන්සේ මට ධර්මයේ නැණැත්ති මාව අභිෂේක කළා. මොකද්ද කි බුදුරජාණන් වහන්සේ කුමද්ද වදාළේ තාත්තේ? කය ලෙඩ වුණාට හිත ලෙඩ කරගන්න එපා කියලා කිව්වා. ඊට පස්සේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ඇහුවා ඉතින් තාත්තේ මේ කය ලෙඩ වුණාට හිත ලෙඩ නොකරගන්නේ කොහොමද? කය ලෙඩ වුණ වෙලාවට හිතත් ලෙඩ වෙන්නේ කොහොමද කියලා ඔයා බුදුරජාණන් වහන්සේ ඇහුවේ නැද්ද? අනේ ස්වාමීනි ඒක ඇහුවේ නෑනේ. දැන් ඔහොම තියෙනව නේද? අනේ දැනගන්න කිව්වා. මේ කය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදාන ස්කන්ධයේ සහිත මේ කය ලෙඩ වෙනවා. ලෙඩ වෙනකොට මිනිස්සු මේක මගේ ආත්මය කියලා අල්ල ගන්නවා. අල්ල ගන්නකොට ඉස්සර මං හොඳට හිටියා දැන් තමයි මට බැරි. මං ඉස්සර හොඳට ඇවිදලා හිටපු මිනිස්සේ අනේ මට දැන් මෙහෙම වුණාට ඉස්සර මාව මුණ ගැහෙන්න හොඳ ලොකු මහත්තුරු ආවා. දැන් කවුරුවත් මාව එන්නේ නැහැ. ඉස්සර මට හොඳට දත් ටික තිබ්බා දැන් දත් වැටුණාට. ඉස්සර මං හරි ලස්සනයි දැන් හැම රැලි වැටුණාට කියලා. දුක් වෙනවා. ඉස්සර හොඳට තිබ්බා දැන් නැහැ කියලා. මට ඇඟපත වාරු නැහැ. මට මෙහෙම වුණේ ඇයි? ඇයි මට මෙහෙම වුණේ කියලා ලෙඩ වුණාට පස්සේ ඔය ශෝකෙන් ඉන්නවා ඒක. ඒකට ඇඟත් ලෙඩ වෙලා හිතත් ලෙඩ වෙලා.
යම් කෙනෙක් දකිනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන සහිත මේ පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් මේ දෙමව්පියන්ගෙන් හටගත්ත මේ ශරීරේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේ ඇඟක තමයි ලෙඩ හැදෙන්නේ. වෙන කොහෙද ලෙඩ හැදෙන්නේ? ඇත්තටම යම් තාම් මේ ලෝකේ ලෙඩ තියෙනවා නම් ඒ ලෙඩ කොහෙටද හැදෙන්නේ? අහන්නේ. කායයට. ඒතර අපිට තියෙන්නේ මොකද්ද? එහෙනම් අනිවාර්යෙන් ওই හැම ලෙඩක්ම හැදෙන්න පුළුවන්ද බැරිද? හැම ලෙඩක්ම හැදෙන්න පුළුවන්. ඊට පස්සේ කයේ ස්වභාවය මේකයි ලෙඩ වෙන ශරීරයක්. මේ පංච උපාදානස්කන්ධේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියලා විමසනවා. එයාගේ ඇඟ ලෙඩ වෙලා, ඒ උනත් හිත ලෙඩ වෙලා නැහැ. නකුල පිටාට හරි සතුටුයි. දැන් ඔන්න තාත්තා hina වෙලා ගෙදර ගියා. දැන් නකුල තාත්තා යම්මයි කිරීතනේ වගේ. දරුවෝ ටිකක් ඉන්නවා, පොඩි පොඩි පැට්ටුත් ඉන්නවා. ඊට පස්සේ දරුවෝ ටිකක් සමහර අය බැඳලා, සමහර අය ගොවිතැන්පත් කරනවා, සමහර අය ගව පාලනය කරනවා. ගෙදර තව පැටව ටිකක් ගෙදර ඉන්නවා, ගොඩක් දරුවෝ. ඕම ඉන්නකොට ආයෙත් නකුල තාත්තා ලෙඩ වුණා. හොඳටම අමාරු වුණා. ඔනේ ඒ විස්තරය තමයි අද හවස් කාලේ. ඒකන් සමයම් භගවා භග්ගේසු විහෙරති සුන්සුමාර්ගිරේ දේශ කලාවනි මිගදාය. භග්ග කියන නතේ සුන්සුමාර්ගිර බේස කලාවනි මෝ ඉන්න කැලේ හිටියා. වැඩි හිටියා. තේන කෝපන සමයේන නකුල පිතා ගහපති ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාහල්ල ගිලාන ගොඩාක් ලෙඩ වෙලා හරි අමාරුයි. හොඳටම අසනීපයි. කියන්න බෑ මේ නකුල තාත්තගේ ජීවිතේ ඉතුරු වෙයිද නැද්ද කියලා. හරි අමාරුයි කියලා ආරංචිය. අතකෝ නකුල වාසා ගහපතානි නකුල පිතරං ගහපතෙන් ඒ තදෝච. කැඳ බෙහෙත් ටික ඔක්කොම හරි ගස්සලා දෙන්නේ නකුල අම්මා. අම්මා තාත්තා ළඟට ගියා. මිනිහයාට හොඳටම අමාරුයි. දැන් මිනිහයාට හොඳටම අමාරු වෙලා ඉඳින් අම්මා ළඟට ගියා. මාකෝ තුං ගහපති සාපේකෝ කාලමකාංශේ ගුරුපතිය අපේක්ෂාවෙන් මැරෙන්න එපා. අපේක්ෂාවෙන් කියන්නේ ආසාවෙන් මැරෙන්න එපා. දුක්ඛ ගහපති සාපේකස්ස කාල කිරියා. අපේක්ෂාවක් ඇතුව, ප්‍රාර්ථනාවක් ඇතුව, මේ ලෝකෙට බැඳීමක් ඇතුව මැරුණ එක හරි දුකක්. ගරහිතාච භගවතා සාපේකස්ස කාල කිරියා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට බැඳිලා මේ ලෝකෙ අල්ලාගෙන අපේක්ෂාවෙන් මැරෙන එකට ගැරෙව්වා. බුදුරජාණන් වහන්සේ කැමති නෑ ඒවට. සියාකෝ පනසේ ගහපති ඒවමස්ස. දැන් මේ මොකක් ගැනද මේ කතා කරන්නේ? මරණය ගැන. මේ වගේ වැදගත් කතාවක් කරන්නත් වැදගත් ජෝඩුවක් වෙන්න ඕන. නැත්තම් මිනිස්සයා ලෙඩ වෙච්ච වෙලාවක ගෑනු කෙනා ළඟට ගිහිල්ලා අනේ ඔයා මැරෙන්න මේ කිසිම දෙයකට ආසාවක් නැතුව මැරෙන්න කියපු ගමන් මිනිස්සයාට නැති පැන ඇවිල්ලා සේලෙන් එකක් දාලා තිබ්බනම් ඒක ගහයි ගෑනේද තෝ මාව මරා ගන්නවා කියලා මන්නම් හිතන්නේ මේ ලෙඩ වෙච්ච පවුල් වල මරණයක් ගැන කතා කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මිනිස්සු මං ගම්වල මිනිස්සු මරණය ගැන කියනකොට කටවහන. මොකද කතා කියන්නේ එපා. මොකද කතාවල්ලු. පුදුම වෙද. ඊට පස්සේ කියනවා දැන් මොන මරණය ගැන කතා කරන්න. මේ බලන්න කියනවා සියාකෝ පනතේ ගහපති ඒවමස්ස.
නකුල මාතා ගහපතානි මමච්චේන සක්ඛිත්‍ති දාරකේ පෝසේතුම් ගරාවල් සම්තරිතුන්ති කියනවා ගෘහපතිය ඔබට හිතෙන්න පුළුවන් මම මැරුණාට පස්සේ නකුල අම්මා මුන්දට දරුවෝ ටිකක් බලාගෙන කොහොමද වැඩ කරගෙන ඉන්නේ? ඔන්න හැම පිරිමියෙක්ගේ වගකීමක් වෙන පිරිමියයිගේ හිතේ තියෙන වැඩ කරන සිතිවිල්ලක් මේක. මම මැරුණොත් එහෙම පවුලේ බර අම්මලාට වැටෙයි. මොන් ජීවත් වෙන්නේ කොහොමද? මම මැරුණොත් මේ අය ජීවත් වෙන්නේ කොහොමද? අම්මා මොනවා කරගනින්ද දන්නේ දැන් කොහොමද ජීවත් වෙන්නේ මේ දරුවෝ ටිකක් හදාගෙන කියලා. නකෝ පනීතං ගහපති වන්දත්තම්බං එහෙම හිතන් දෙපා. කුසලාහං ගහපති කප්පා සංකන්තිතුම් වේනින් ඕලිකිතුම් මට පුළුවන් රෙදි වියන්ට මට පුළුවන් රෙදි මහන්ට සක්කෝ මහං ගහපති තවච්චේන ත්වච්චේන දාරකේ පෝසේතුම් ගරාවසං සම්තරිතුම් මේ මට රෙදි මහලා කපු කටලා ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ රස්සාවල්නේ මට ඒවක් කරලා මට මේ දරුවෝ පෝෂණය කරන්න පුළුවන්. කොහොමද අම්මගේ හයිය? අද සෑම ස්ත්‍රියක්ම ස්වාමියාගේ මරණ ඉදිරියේ වයසට අය පවා ස්වාමියා පනා දෙනකොට සංක කඩාගෙන යනවා. ඔයා නැති වුණොත් අපිට මොනව වෙයිද කියලා. මහා හෙළයක් මිනිස්යාට පාස් කරන්න බිරිඳ. ඇයි අර මිනිස්යා මැරෙන්න කනාදෑදී ඉන්නකොට වටින් ඔයා නැති වුණොත් මම මොකද්ද මට වෙන්නේ කියලා කිව්වට පස්සේ අර හිත මොකද්ද වෙනවා. අපිටත් එහෙමනේ. ඔය වචන හරි භයානකයි පින්වත්නි. හිත බැඳුනට පස්සේ හිත බැඳුන කෙනෙක් කිව්වොත් එහෙම ඔයා නැති වුණොත් මට කවුද ඉන්නේ කියලා ඒක මේ හදවත ඇතුළට වදිනවා. මට වැඩි ඒක ඔයාලා දන්නේ නැති. ඔයා විතරයි මට ඉන්නේ. දැන් බලන්නකෝ ඔය ප්‍රේම ලෝකේ සැරිසරන වගකීමක් නැති ඔය දරුවන්ගේ ලෝකවල තියෙන ප්‍රේම වචන ටික ඕකනේ. අනේ බබෝ ඔයා විතරයි මට ඉන්නේ මං නැත්තම් ඔයාට කවුද ඉන්නේ? කිසිය ඔය වගේ වචන සෙට් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ වචන වලින් ලොකු බන්ධනයක් ඇති කරනවා. ඒ නිසා තමයි අර නකුල අම්මා කියන්නේ මට පුළුවන්. මට හොඳට මේ ගේ දොර වැඩපොළ කරගන්න පුළුවන්. තස්මාති හේතුං ගහපති. ඒ නිසා ගෘහපතිය ඔබ මැරෙන්න එපා. අපි ගැන හිතාන. ඔයා මැරෙන්න එපා. අපි ගැන හිතාන. ඔයා කිසිම අපේක්ෂාවක් නැතුව මැරෙන්න. ඒ කියන්නේ මොකද්ද? හිතන්න එපා. මන් නැති වුණොත් දරුවන්න මොකද වෙන්නේ කියන සිතුවිල්ලෙන් මැරෙන්න එපා කියනවා. කොච්චර ඉන්නවද? මන් නැති වුණොත් මට මොන ගිහිල්ලා තියෙනවා. ඒ වගේම ගොඩාක් ඔයාලත් මම මේ කියන දෙහිටි කාන්තාවෝ ඉන්න ගෙවල් වල ගත්තොත් එහෙම ගොඩාක් අයගේ අම්මලා ඈ තරුණ කාලේ මැරිලා. ඒ මැරුණාට පස්සේ ඒ අම්මලාට මැරෙනකොට හිතෙන්නේ මන් නැති වුණාට පස්සේ කෙල්ලට යන කලදසාව මොකද්ද කියලා. ඊට පස්සේ එනවා ගෙදෙට්ට. ඒ කියන්නේ හිත බැඳුණානේ. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. හිත බැඳුණා. බැඳුන තැන කර්ම සකස් වුණා. කර්ම සකස් වුණාට පස්සේ එනවා. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න මිනිස්සෙක් එනවා බලන්න. කවුරු හරි කොල්ලෙක් මේ කෙල්ල බලන්න එනවා. ඊට පස්සේ ඔන්න අපේ කෙල්ල බලන්න කොල්ලෙක් ආවට අර ප්‍රේතාත්මය අර කොල්ලව හඹා යනවා. ඊට පස්සේ ඒ ගෙදරට ගියාට පස්සේ නෑන්දම සැරයි ඒ ගෙවල් වල ප්‍රශ්න ඒව අර ප්‍රේතිට පේනවා. ඊට පස්සේ එන්නේ නැති විදිහට වැඩ කරනවා. ආයෙ පිරිමියෙක් වෙනවා. ඔය ගොඩාක් වැඩි හිටිය අය නිතර කියන එකක් තමයි අපිට විවාහයක් කරගන්න බැරුණා. ඒ කාලේ ගොඩාක් අය ආවා අපි බලන්න. නමුත් හරියන්නේ නෑ. ඒක පිටිපස්සේ තියෙන ඒ ප්‍රශ්නේ අපේක්ෂාවෙන් මෙරීම.
ඊට පස්සේ මේ සූටි බබාලා ලැබෙන්නේ මැරුණොත් අපේක්ෂාවෙන් මරණය. දැන් ගොඩාක් පවුල්වල වෙලා තියෙනවා. ගොඩක් තියෙනවා මේ ප්‍රශ්න. ඔයාලා මතකයි දවසක් මම කීවා අර එක මේ අවුරුදු 65ක තාත්තා කෙනෙක් ගැඟින් ගෑණියෙක් කතා කරනවා. ප්‍රශ්නේ මීට අවුරුදු 45කට කලින්. එතකොට ඒ තාත්තට අවුරුදු 20ක තරුණ කොල්ලෙක්. බඩදරු අම්මා කෙනෙක් ඉස්පිරිතාලයකින් පාරායින් හිටපු අර කොල්ලට හිත කියන්නේ. ඊට පස්සේ ආ ඉස්පිරිතාලෙදිම අර කොල්ල ගැනම හිතා පාරායින් දැක්ක කොල්ලා. දරුවා ලැබෙද්දි මැරුණා. මැරෙනකොට අර ඉපදෙන දරුවා ගැන හිතුවා නම් සාධාරණයි කියන්න හරි පුළුවන්. දරුවා මේ බිහි වෙද්දි මරණය එද්දි ඈට මතක් වුණේ පාරායින් හිටපු කොල්ලනේ. අඳුරු ලෝකෙක ඉපදුනා. ඒ අඳුරු ලෝකේ හිතට එන්නෙම අර කොල්ලා. ඒක මේ වගේ. ওই තරුණ කාලේ ගෑනු ළමයි පිරිමි ළමයි යාළු වුණාට පස්සේ ਉਹ යාළු වෙච්ච මුල් කාලේ නිතර එයාම මතක් වෙනවා. තේක ගතත් ඒක අස්සේ වේනවා. කෑම කනකොට කෑම පිඟානේ බත් එක අස්සේ වේනවා. මිස්තරයත් අම්බලා කෑම එකේ තිබ්බොත් එයාගේ මූණ වගේ පේන්නේ. ඊට පස්සේ මෙහෙම අනානා ඉන්නකොට අම්මලා කියනවා මොකද බම්පේ කියලා. ඉතින් ඒ වගේ අමුතු ලෝකවල ඒ හිත වැඩ කරනවා. ඊළඟට තමයි ඔය සමහරවිට බලන්න තරහ ආවට පස්සේ ඒ තරහ අරමුණ නැති කරගන්නව බයිනවා ඉවරයක් නැහැ. ප්‍රේත ලෝකේ ස්වභාවය තමයි යම් දෙයකට ආසාවෙන් නම් මැරුණේ ඒකම හිතේ තියෙනවා. ආයි පිං ගන්නවත් හිතෙන්නේ නැහැ. දානේ ගැන හැඟීමක්වත් ඇත නැහැ. අවුරුදු 40ක් හොයලා අවුරුදු 45ක් හොයලා හන්දියක් ගානේ. ඉතින් දවසක් අර ආච්චි මේ අර 100 දැන් අවුරුදු 65යි 100 ඔයන් කඩේකට ගිහලා යනකොට අර හන්දියේදී මේ පෙරේසි දැක්කා. අර රැලි වැටිලා කිස් පැහිලා දත් වැටිලා තියෙන 100ගේ මූණ අර ට්‍රේඩිට අවුරුදු 20 මූණ වගේම පේනවා. ඔය හිත ආසාවට ගියට පස්සේ ආච්චිලා පේනවනේ කෙල්ල වගේ. අලට ආසාවෙන් නැරිච්ච අය තවම හොයනවා ඇති. shopping යන්නේ බලාගෙන. ඉතින් මේ කතාවලින් මේ සසරේ ස්වභාවය ඉතින් මේ මොකද කරන්නේ කියලා මේ මාත් කල්පනා කරන්නේ. කොහෙදෝ රටක කවුරු හරි මහත්ෙක් කතා කළා මට මතකන්නේ කවුද කියලා ටෙලිෆෝන් එකෙන් කතා කරා මේ සාන්නස් බණ ඇහුවා දකින්න ආසයි දෙයියනේ මම මැරුණත් එනවා අම්මෝ ආයෙතර නම්බරේට මම සේව් කරගත්තා ගන්න එපා හරි භයානකයි පින්වත්නි මොකද කරන්නේ කියලා මම මේ කල්පනා කරන්නේ ඒ කියන්නේ ආසාවෙන් මැරුණොත් නරක ලෝකයකට යනවා. ඒකයි නේද තියෙන ප්‍රශ්නේ. කොහොමද අම්මා තාත්තගේ හිත හදන්නේ කියනවා. ඔයා මං ගැන හිතා මැරෙන්න එපා. මොකද ඔයා නැති වුණත් අපේ පවුල නඩත්තු කරන්න දරුවන්ට ඉගෙන කියා ගන්න මට පුළුවන්. ඒ නිසා තාත්තා ඔයා මේ බර ගන්න එපා. ඔයා මේවා හිතින් ඉඳපා. ආදරෙන් කියන්නේ අම්මා. තාත්තා අහගෙන ඉන්නවා. දෙවෙනි එක සියාකෝ පනතේ ගහපති ඒව මාස අනේ ඔයාට මෙහෙමත් හිතෙන්න පුළුවන්. නකුල මාතා ගහපතානේ මමච්චේන අඤ්ඤං වරං ගමිස්සතේති. මම මැරුණාට පස්සේ නකුල අම්මා මේ වෙන පැත්තකට යයිද දන්නේ වෙන මිනිස්සෙක් එක්ක පටලැවිද දන්නේ නැහැ කියලා ඔය හිතෙන්න පුළුවන්.
නකෝ පනේතන් ගහපති එවන් දත්තබ්බන්. එහෙම හිතන්න එපා. තුවංචේවකෝ ගහපති ජානාසේ. ඔයා දන්නවනේ. අහංච යදානෝ සෝලස වස්සානේ ගහට්ටකම් බ්‍රහ්මචර්යයන් සමාදෙන්න. ඔයා දන්නව නේද අපි දෙන්න අවුරුදු 16ක් දැන් බ්‍රහ්මචාරී. අපි අවුරුදු 16ක් අපි දෙන්න එක ගෙදර ස්වාමියයි බිරිඳයි විදියට ඉද්දි අපි බඹසර රැක්කා. අපි දෙන්න දෙතැනක නිදාගත්තේ. ස්වාමියයි බිරිඳයි විදියට ඉඳලා අවුරුදු 16ක් බ්‍රහ්මචාරී වෙලා හිටපු මම මොකද නම් වෙන මිනිස්සෙක් කියන්නද? ඒ නිසා තස්මාතේ තුංගාපති කාලමකාසේ. ඒ නිසා ඔය හිතා මැරෙන්න එපා. ඔයා මේ බර කරට ගන්න එපා. ඔයා අපේක්ෂාවක් නැතුව මැරෙන්න. ඒකයි. දැන් මිනිස්යාට තේරුනොත් එහෙම බිරිඳ කාම ආසාව වැඩි කෙනෙක් කියලා. ආසාව වැඩි කාමයට පෙරේත ස්ත්‍රියක් කියලා ස්වාමියා දැනගත්තොත් ස්වාමියාගේ හිතේ සාංකාව හැකි උපදිනවා. මේ කාන්තාව වෙන මිනිසෙක් එක්ක පටලවෙයිද කියලා. සාමාන්‍යයෙන් ධර්මනුබරෝ දැක්කට පස්සේ මම හිතනවා මේ බඹසර සමාදන් වෙන එක හොඳයි කියලා. බඹසර සමාදන් වෙන එක හොඳයි. ඊට පස්සේ වයසට යනකල්ම ආච්චිලත් එක්ක ඉන්න සීලත් එක්ක ඉන්න පුරුදු වෙන්න හොඳ නැහැ. ඒ අය වැඩි හිටියෝ ගෞරවයෙන් ඉන්න ඕන. මාමේ දන්නා කරුණක් කියන්න. හලාවත පැත්තේ ඔය 100 කෙනෙක් හිටියේ. ඒ 100 ආච්චිට හරි පෙරේත අවුරුදු 75යි. ඉතින් මැරෙන කල මේ ආච්චි ගැන පෙරේත කමෙන් ඉති. මැරුණා මැරිලා කාම ප්‍රේතෙක් වෙලා රැයට ඇවිල්ලා ආච්චිත් එක්ක ඉන්නවා. ඉතින් ගෙදර මිනිස්සුන්ට දැනුණා මොකක් හරි වෙනසක් තියෙනවා කියලා. ආච්චි කාට කියන්නේ ලැජ්ජයි නේ. ඊට පස්සේ ගෙදර අය කල්පනා කළා මේ අම්මට මොකක් හරි ප්‍රශ්නයක් අපි මොකක් හරි දේවාලයකට හරි ගෙනියමු කියලා. රෑ කතා වුණා. උදේ බලනකොට අම්මා මැරිලා. අර සියරෑ බෙල්ල මිරිකා. කොහොමද මම ওই විස්තරي දන්නේ? දවසක් මං අසපුවක ඉන්නකොට මේ ජරා වැඩ කරන මිනිස්සේ මොකද කියලා මං ළඟ ගෙවල් වල ගෑනු ඉන්න ගෙවල් වලට පයින් එකෙක් කිව්වා. මම බැලුවා මේ අවුරුදු 18 පොඩි මොනවද මේ කරන්නේ? ඊට පස්සේ මට හැදෙන්න ඉතකෝ මට හැදෙන්න දෙන්න මට උදව් කරන්න ස්වාමීන් වහන්සේ කියලා. මිනිස්සෙක් හැදෙනවා නම් ඒ වගේ සතුටක් අපිට නැහැ. ඉන්න අසුචි වලින් මිනිස්සෙක් ගොඩ එනවා නම් ඒ වගේ සතුටක් අපිට නැහැ. මම කියනවා ඔබ මේ ඉඳලා බුදුන් ඇදගෙන හිටපන්. ඊට පස්සේ දවසක් රෑ මට ගෙදර යන්න ඕන. මම බැලුවා කොන්නේ මං කියනවා බෝධිනාථ ළඟ පහනක් තියලා උඹ යන ඒරෝප් එක ඵලයක්. බෝධි ළඟ පහන තියලා මෙයා ඇවිල්ලා කිව්වා සානස මට යන්න බෑ මං ඉන්නවා. ඒ වෙලාවේ මට මේක දැනුනේ. පස්සේ කතා කරලා බැරි නම් 100 ඇඟ ඇතුලේ. කාම පෙරේතයිනේ ගෑනුන්ට පෙරේතයි. ඒක කොල්ලගේ ඇඟෙන් යටින්නේ යා. වටේ පිටි දැන් ආසාව ඇති කරන කොල්ලට ඊට පස්සේ ඊළඟට මේ කොල්ලගේ ඇඟෙන් කියලා අර ගෑනු කෙනාගේ ඇඟට යනවා. කැමැත්ත ඇති කරනවා. ඊට ඒ ගෙදර කට්ටිය නැති හුදකලා වෙලාවක් බලලා මේ කොල්ල යවනවා හිට. ඊට පස්සේ ඒ දෙන්න කායික එකතු වෙනකොට ඉතින් තෘප්තිය ලබන්නේ ඇතුලේ ඉන්න කෙනා. සමහරවිට තරුණ කාලේ කොල්ලන්ගේ ඇඟවල් වලට ඇවිල්ලා ওই වගේ බලවේග ඒ දරුවෝ ඇතුණාට පස්සේ බඩේ ඉන්න දරුවෝ පව අයින් කරනවා. කනවා. පුදුම දෙයක් මේ ලෝකේ තියෙන්නේ. මොකද මේ පෙරේතකම. දරුමල්ව මුණුබුරු දෙක්කට පස්සේ වයසට ගියාට පස්සේ බඹසර රකින්න ඕන. දැන් මේ රටේ බඹසර රකින්න පිරිසක් එකතු වුණා නම් කාලයක් යනකොට යාළුවා දන්නවා මේ කිරියම්ම කෙනෙක් දරුවෝ හදපු
බමසර සිල් රැකගෙන නාම ආච්චි අම්ම කෙනෙක්. ඒ වගේ අම්මලා 10 දෙනෙක් වගේ එකතු කරලා අම්මා වරුන්ගේ දානයක් දෙන්න පුළුවන්. පින් සිද්ධ වෙනවා. කිරිපෝල දරුවෝ හදපු බමසර රකින්න අම්මලා දන් දෙන්න පුළුවන්. ඒවට ගාථා පත්තින දෙයයන්ට ඒයන්ට ආරාධනා කරන්න ඕනේ. ඒ වගේ අයට ගෙදරට එන්න කියලා සුදු පිළිවෙත දාලා ඉඳවලා අම්මා වරුන්ට දන් බෙදනකොට පත්තින දෙවියෝ එතන හිට ගන්නවා. පින් අනුමෝදන් වෙන්න. ගාථා කල් කියලා කන්ලව් කරන්න ඕනේ. ඒක සත්‍යයක්. ඒ නිසා හොඳ අම්මලා වෙන්න. ලංකාවේ ඉතින් ගොඩාක් දුරට මම හඳුරන ළමයි ඉන්නවා. ළමයි උපදේශ ගන්න දෙනවා, කතා කරන් දෙනවා. ෆෝන් කඩයක් තියෙන ළමයි කිව්වා ස්වාමීනි මේ ආච්චි කෙනෙක් අවුරුදු 70ක ආච්චි කෙනෙක් කියලා පුතේ මේ ෆෝන් එක ලොක් වුණා කියලා. ලොකු ෆෝන් එකක්. මේ පොල්ලක් කල්පනා කරලා මොන්ද දැන් වලපය ගොඩපය මොන ලොක් එකක්ද මේ කියලා. ඊට පස්සේ ඇයි ආච්චි කිව්වා නෑ මේ මගේ වයිබර් පාවිච්චි කරද්දී තමයි මේක ලොක් වුණේ කියලා. මෙයා ලොක් එක කරලා අර ආච්චි කියව නිසා මෙයා කොල්ල වැරද්දක් වෙන්නද කරන්නේ නැත්තේ. වයිබර් එකට ගිහිල්ලා. ඒ වයිබර් එකේ සම්පූර්ණ තියෙන ආච්චිගේ නිර්වත් ෆොටෝ. වයිබර් වලින් කාටද යවනවා. මේව මානසික අසහන. පෙරේතක. කය බිඳලා මරණ මත කොහෙද යන්නේ? මට වැඩි දෙමෙතින් නම් ගොඩක් වැඩි හිටියයි. මට වැඩි ඔයාලට සමාජය ගැන තේරෙනවා. ඉස්සර දරුවෝ 10 12 හදාගෙන ඉඳපු අම්මලා හිටියා. කවදාවත් ඒ අම්මලා මිනිස්සුන්ගේ ඇඟවත් දැකලා නැහැ. ඒ මිනිස්සේ අම්මගේ ඇඟවත් දැකලා නැහැ. ඒ මිනිස්සු කුඹුරේ වත්තු පිටේ වැඩ කළා, දරුවෝ හැදුවා, ආපහු වැඩ මේවට ගියා. මේ මිනිස්සු පෙරේත නැහැ. දැන් මොකද මේ ආපු පෙරේතකම? මේ බටහිර ලෝකේ සම්පූර්ණයෙන්ම ඒවා වෙලා ගත්තා. මේ මිනිස්සු බොන හැටි පෙරේතයෝ වගේ. බීලා නා ගන්නවා. ඔහොමත් බීමනවක් තියනවද? මේ මිනිස්සුගේ හිත මානසික නැහැ. මානසික නැහැ. හිත වෙනස් වෙලා තියෙන්නේ. අනේ මේ බණ පදහන අහිංසක මිනිසුන්ට පුළුවන් නම් මේ ගුණධර්ම දිනු කරගන්න ලස්සන පිරිසක් දීවේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ. මහාන වෙන්නත් බැරි වෙච්ච එකේ පැවිදි ජීවිතේ සම්පූර්ණ බඹසරත් එක්ක තියෙනවා. මහාන වෙන්නත් බැරි වෙච්ච එකේ දරුමල්ලු හදලා ගොඩාක් අවුරුදු 30 40ක් ගියේ එකේ අඩුම තරමේ අවසාන කාලේ බ්‍රහ්මචාරී වුණා. මැරෙන මිනිස්සුන්ට සිතිවිල්ලක්වත් එන්නේ නැහැ. මේ මොන්දලා ආයෙ කසාද කරගන්නේ කියලා. ඇයි එන්නේ නැත්තේ? දන්නවා එච්චර පෙරිතකමක් මේ ගෑනිට නැහැ කියලා. මෙහිම මේක දෙපැත්තටම කල්පනා කරන්න ඕන. බිරිඳස්තේ ස්වාමියාත් ඒ. භවසර කියන උතුම් ගුණේ කෙනෙක් විවාහ වෙන්න කලින් කොල්ලෙක් කෙල්ලෙක් බ්‍රහ්මචාරී වෙනවා නම් සොඳුරයි. බඹසර රකින්න බඹසරට ගොඩාක් ආසයි. හැබැයි මතක තියාගන්න පුදුමයක්. මේ එංගලන්තයට ආවට පස්සේ මට ගොඩක් අය මුණ ගැහුණා බඹසර රකින්න. සමහර ජෝඩු මුණ ගැහුණා තරුණ දූල පුතාලා විවාහ වෙලා එක ගෙදර බ්‍රහ්මචාරීව ඉන්නවා මේ එංගලන්තේ. මේ ධර්මයේ මැරිලා නැහැ, වෙනසිලා නැහැ. ගුණධර්ම වඩන අය මෙහි ඉන්නවා. ඒ නිසා විවාහ වුණ අයට පුළුවන් වුණොත් විවාහ වෙච්ච අයගේ උතුම්ම බඹසර තමයි තමන්ගේ බිරිඳගෙන් පමණක් සතුටු වීම. ඔවුන් තව තවත් ඉහළට යනවා නම් පොයේ අටසිල් සමාදන් වෙලා බඹසර රකින්න එක. තවත් ඉහළට යනවා නම් හතර පොයේ දිනම දකුණු කරගෙන කැලෙන්ඩරේ ඒ පොයවල් හතරට බ්‍රහ්මචාරීව ඉන්නවා, පිරිසුදු ඉන්න දෙන්න දෙතැනක නිදා ගන්න. තවත් ඉහළට ගුණධර්ම දිනු කරනවා නම් තවත් කාලයක් ගියට පස්සේ සතිය, තවත් කාලයක් ගියට පස්සේ මාස භාගය, තවත් කාලයක් ගියට පස්සේ මාසෙ 2 3 සමහරට මුළු වස් කාලේ, හාමුදුරුවෝ කටිනට සූදානම් වෙන කාලේ වස් කාලේ ඒ දෙන්න බ්‍රහ්මචාරී වෙලා. කොයිතරම් හොඳයිද? ලෝකෙට අඬ පිර ගහන්නේ නැහැ.
ලෝකෙට පිරිසක් මැද අඳ ගහගෙන කියන්නේ අපි මෙහෙමයි කියලා. හිත ඇතුලේ මණිකක් වගේ මෝරනවා. හඳුන් අරටුවක් වගේ මෝරනවා. ඇලි බඹසර. බඹසර රැකීමේ ආනිසංසය තමයි යන්ත්‍රී කොල්ලේ බඹසර රැකලා ඒ පින්බලෙන් ඒ බඹසර රැකපු පින්බලේ තියෙන කොල්ලව අනාගතේ විවාහ වුණාට පස්සේ කවදාවත් ස්ත්‍රියගේ කීමට යටත් කරන්න බෑ. ඒ කියන්නේ ගෙදර අනිවාර්යෙන් මේ පිරිමියම බලවත් වෙනවා. ගොඩාක් ස්ත්‍රීන්ගෙන් බැනුම් අහන ස්ත්‍රීන් නිසා පීඩාවටපත් වෙන පිරිමියක් නම් ඔවුන් ආපස්සට කල්පනා කරලා බලන්න. ඔවුන් ගොඩාක් බඹසර කඩාගෙන ගොඩාක් නරක වැඩ කරලා දිව්‍ය ලෝකේ ගියත් දෙවරු පවා හිත නමනවා කියන බ්‍රහ්මචාරී කෙනාට. ඒකයි. ඉතින් ඒ නිසා තරුණ ළමයි පුරුදු කරන්න, විවාහ වෙච්ච අය පොයි දවස්වලට මේ ගුණ පුරුදු කරන්න. ඊට පස්සේ වයසක අය මේ සීලී සමාදන් වෙන්න. මේ කියන්නේ අවුරුදු 16ක්. නකුල මහතා කියනවා අපි අවුරුදු 16ක් බ්‍රහ්මචාරීනේ. ඉතින් තාත්තා ඔයා දන්නවනේ. ඉතින් ඔයා බරක් ඇතුව මැරෙන්න ඉපා නකුල අම්මා වෙන්න විවාහයයි කියලා. බුදුරජාණන් වහන්සේ මේ කීකව හිත හිතා මැරෙනවාට කරහනවා. ඔය කීක ආසාවල් බැඳින් එක මැරෙන්න ඉපා තාත්තා. ඉදවුර මේවා කියන්ට කඳුළු සලන් නැතුව ඒ අම්මගේ ධෛර්යය, ඥානය, මේ අයගේ ප්‍රාර්ථනා කොහොමද? එකට ඉපදෙන්න කැමති, එකම නෝනයි මහත්තයයි වෙන්න කැමති යන ලෝකේ එච්චර ආදරයක් තියෙන ජෝඩුවක්. මේ බලන ආදරේ නැති අයද? අද කාලේ කියන්නේ මොකද්ද? මිනිස්සු මැරෙනවා පස්සේ නෝන ඇඬුවේ නැත්තම් ඒ කිසි තේජ් ගතියක් නැහැ. අර අඳන්නේවත් නැහැ. ඕකීගේ මොනසලකම් තමයි ධර්මයේ කියනවා. මේ අපිට ඇහිලා තියෙනවා. දැන් මම හිතලා කියන්නේ මේ ඇහිත් ඒවා කියන්නේ. මල ගෙදරක ලොකුම ප්‍රශ්නයක් ගැඬුවේ නැත්තම්. සතුටු වෙන්න එපා. ඒ ගෙදර මිනිස්සු ජීවිතේ පොඩ්ඩක් හරි තේරුම් ගන්න තියෙනවා කියලා. මල ගෙදර කවුරු ඇඬුවේ නැත්තම් කයි කතන්දර. ඉතින් ඒ නිසා මල ගෙදර කඳුන එක තමයි ලොකුම අපංගම කියලා කියලා දවසක් මාත් අපේ ගමේ මල ගෙදරක් පිටුවල බලා හිටිය ඇඬෙන්නෙම නැහැ. මම ඊට පස්සේ එහා පැත්තේ කුසියට ගිහලා රතුළුණු ගෙඩියක් ඇහැට පොඩි කරගත්තා. ඊට පස්සේ දැන් ඇහැ රතු වෙලා එතන ඉන්නකොට අර මිනිස්සු මන් දිහා බලන්න මේ පොඩි උමුත් අඬනවා කියලා අඬනවා. මට හරි වැඩ වෙලා තියෙන ඒ කාලේ. ඒ නිසා මේ හරි ලස්සනයි මේ මරණයේදී අවවාද දෙන විදිහ. සියා බික්කු සංඝාති. ඔයාට හිතෙන්න පුළුවන් මම මැරුණාට පස්සේ මේ ගෙවල් දොරවල් වල කරදර වැඩිිනේ. මුන්දට බණ පදයක්වත් අහන්න පන්සලට යන්න සිල් ගන්න බැරි වෙයි. මම මැරුණාට පස්සේ මේ වැඩත් එක්ක මුන්දට ධර්මයේ හැසෙන එක කරගන්න බැරි වෙයි. අනේ තාත්තා එහෙම හිතන්න එපා. එහෙම හිතන්න එපා. අහං හි ගහපති ත්වාච්ඡේන දස්සන කාමතරාචේ භවිස්සාමි ගමේ භගවතු දස්සන කාමතරාච බික්ඛු සංඝස්ස. මම ඔයා හිතියටත් වැඩිය නිතර යන්න ගන්නවා විහිරට. මම සංඝය ඇසුරු කරනවා. ඒ නිසා තාත්තා ආසාවෙන් මේවා ගැන හිතා බැඳින් එක මැරෙන්න එපා. බැඳින් නැතුව මැරෙන්න. සියාකෝ ඔය තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව සියාකෝ පනති ගහපති මස් ඔබට මෙහෙම හිතෙන්න පුළුවන්. නකුල මාතා ගහපතානි මමච්චේන සීලේසු පරිපූර්ණකාරිණීති. ඔබට හිතෙන්න පුළුවන් මම මැරුණාට පස්සේ අපේ නකුල අම්මාට හොඳට සීල් ගුණ දන් වඩන්න බැරි වෙයි, ඉහළට දියුණු කරගන්න බැරි වෙයි. අයි මේ වැඩත් එක්කයි දරුවන්ගේ වැඩයි, ගෙවල් වල වැඩයි එක්ක හරියට සීලියක්වත් රකින්නේ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. අනේ එහෙම හිතන්න එපා. තාත්තා යාවතාකෝ ගහපති තාස්ස භගවතු ශාවිකා ගිහි ඕදාත වාසනා සීලේසු පරිපූර්ණකාරිනියෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාව ඉන්නවා නම් සුදු ඇඳගත්ත ගිහි උපාසිකාවෝ යස්සකෝ
අහං තාතං අඤ්ඤතර. ඒ අතර මමත් එක්කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ සිල් රකින්න උපාසිකාවෝ ඉන්නවනේ. ඒ අතර මමත් එක්කෙනෙක්. යස්සකෝ පනස කංකා පිපිරි යනවද නැද්ද දන්නේ නැහැ කියලා ඔයාට සැකයක් තියෙනවා නම් අන්න භාග්‍යවතුන්සේ සුන්සුමාරගිරි වැඩි ඉන්නවා. ඔයා අහන්න. මේ නකුල අම්මා හොඳට සිල් රකින්නවද නැද්ද කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අහලා දැනගන්න පුළුවන්. තාත්තා ඕවා හිතේ ඉඳිපා. හිත සැහැල්ලු කරගන්න. බරක් ගන්න එපා. යන ලෝකෙට කරපු කුසල් පිනත් එක්ක යන්න. බැඳීම් එක්ක යන්න එපා. ඉතින් තාත්තා ගහපතිතුමා නකුල තාත්තා අහගෙන ඉන්නවා. ඊළඟට කියනවා ශ්‍රියාකෝපනතේ ගහපති ඒවමස්ස නකුල මහතා ගහ. දැන් මේකෙන් නිතර මේකෙන් අර නකුල අම්මා ගැනම කියනවනේ. ඇයි ඒ? නකුල අම්මා දැනගත්තා තාත්තා ගොඩාක්ම ආදරේ කාටද? අම්මට. අම්මට තමයි ගොඩාක්ම ආදරේ. ඊට පස්සේ ওই විදිහම සිද්ධියක් වුණා මේ තව එක්තරා ගෘහපතියෙකුට. ඒ කෙනා මේ ලෙඩ වෙලා හිටියා. එයා තාත්තට කිව්වා තාත්තට කරදරයක් නැත්නම් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා කියන්න පුතාට හොඳටම අසනීපයි කියලා. භාග්‍යවතුන් වහන්සේට කරදරයක් නැත්නම් වඩින්න කියන්න. ඉතින් මේ තාත්තා ගිහිල්ලා කිව්වා බුදුරජාණන් වහන්සේ ඇත්තටම වැඩියා. වෙලා බුදුරජාණන් වහන්සේ වදාළා අපේ ජීවිතේට තියෙන ලොකුම ආරක්ෂාව මේ බුදුරජාණන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදේ, ධර්මීය අවිච්ඡ ප්‍රසාදේ, සංඝයා ගැන අවිච්ඡ ප්‍රසාදේ කඩන්න නැතුව රකින්න පංචශීලය. ඉතින් ස්වාමීනි ඔය හතර මාසවල තියෙනවනේ කිව්වා අර පුතා ලෙඩ වෙලා ඉන්න. ඉතින් කියනවා මේ එහෙනම් මේ පුත්‍රය සෝවාන් වුණා කියලානේ ඔය කිතියෙන්නේ කිව්වා. සෝවාන් වුණා කියන එක නේ. ඇහුවා පුතේ නුඹට තියෙනවද යම්කිසි දුකක් හරි හිතේ නිතර මේ වද දෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද ඇහුවා. ස්වාමීනි කියනවා කිව්වා. මොකද්ද පුතේ කියලා ඇහුවා. ස්වාමීනි මායි තාත්තයි දෙන්න තමයි එකටම හිටියේ. අපි දෙන්න ගොඩාක් ආදරේ. මට මේ ලෙඩ වෙලා ධර්මයේ සීකර කර ඉද්දිම මට හිතෙනවා මේ අනේ මම නැතුණාට පස්සේ තාත්තා මං ගැන හිතන්නේ කියලා. තාත්තා ළඟ ඉඳලා කිව්වා පුතේ ඕවා හිතේ ඉන්න එපා. මම යකට ඉන්නව නෙමෙයි. ඔබ දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ කියන දේ. කොහොමද ධර්මයේ දන්න අයගේ වටිනාකම? බුදුරජාණන් වහන්සේ ලස්සනට අනිත්‍ය ගැන කිව්වා අහගෙන හිටියා. සෙත්පතල බුදුරජාණන් වහන්සේ වැඩියා ටික වෙලාවකින් දරුවා මැරුණා. සංඝයා ඇහුවා අර ගෘහපතිය කොහෙද ගියේ කියලා. අනාගාම වෙලා බ්‍රහ්ම ලෝකේ. ඔය ලෙඩ වෙලා මරණාසන්න වෙලා ඉන්න අය කතා කරද්දී අන්න ලෙඩ ඇඳේ ඉදිමුත් අපි ගැන කතා කරන්නේ කොච්චර ආදරයක්ද කියලා සතුටු වෙන්න එපා. ලෙඩ ඇඳේ ඉඳලත් වයසක වෙලා දූල පුතාලා ගැන නම් හිතා ඉන්නේ ඒවා ගැන සතුටු වෙන්න එපා. දැන් මේ වැඩසටහනට එන උපාසිකාවක් මාත් එක්ක කිව්වා එයාගේ තාත්තා මොනබුරා වෙන රටකට ගියා කියලා දැන් තාත්තා අර මොනබුරා ගැනම කී හිත ඉන්නවා. දැන් තාත්තත් ෂොක් වෙලා වගේ. ඉතින් මට නම් තාත්තා ගැනත් බයයි මොනබුරා ගැනත් බයයි. ඒ තාත්තා ඕකම හිතා මරනොත් එනවා. ඉතින් ආය බන්දරින් ආවට පස්සේ ඉන්න රට ආදාළ නැහැ. බැඳෙන්න එපා කියන්නේ ඒකයි. මේ බලන්න ධර්මයේ දන්න අයගේ ප්‍රාර්ථනාව තියෙනවා යන ලෝකෙක එකතු වෙන්න ඕන කියලා. මරණයේදී ඒව දාන්නේ නැහැ ඔළුවට. හරි භයානකයි. තාත්තා ලෙඩ ඇඳේ ඉඳින් හුස්ම දෙනවා. දුව ඇවිල්ලා අඬා කිව්වා තාත්තේ යන්න එපා. අනේ මගේ රත්තරන් තාත්තේ යන්න එපා. දැන් මේනොට දුවට තේරෙනවා තාත්තා දැන් මැරෙනවා කියලා. දුව කිව්වා
ඔයා කොයි ලෝකෙ ගියත් මගේ දරුවෙක් වෙලා හරි උපදින්න තාත්තා කියලා ඇඬුවා. ඕක තමයි තාත්තට ඇහුනේ. නැරුණා. තාත්තා ඉපදුනේ රීරියක් වෙලා. රීරියක් කියන්නේ ඔහුගේ ආහාරය ලේ. ඔහු මෙහෙම කෙනෙක්. ස්පොන්ජ් එකක් ඊට පස්සේ දැන් මොකද උනේ? අර කෙල්ල අඬ අඬ ඉන්නවා. ඉතින් දැන් මාස ගානක් අඬිනකොට තාත්තට ඉව වැටුණා. ඊට පස්සේ ඇවිල්ලා බඩට ගියා. බඩට ආවා. ඇයි කිව්වේ බඩට වරින් කියලානේ? බඩට ගියා. මේ මහතට දෙහිතර හිටපු කෙල්ල ඇටසැකිල්ලක් වුණා. ඊට පස්සේ තමයි තොවිල් පවිල් කරනකොට අඟින් ඇවිල්ලා කිව්වේ ඉතින් උඹනේ මට එන්න කිව්වේ කියලා. උඹනේ මට එන්න කිව්වේ දැන් මං ආවා කියනවා. මම ආරාධනාවකින් ආවේ ඒ නිසා තොවිල් නටලම ආවේ යන්න බෑ කියනවා. දුවේ තාත්තා කෙනෙකුට කරපු ආරාධනාවක් කියනවා. කොහොමද ප්‍රශ්න විසඳගන්නේ? මෙහි එන්න මාසෙකට කලින් අවුරුදු 14ක කොල්ලෙක් ආවා. ඒ කොල්ලගේ ඇඟින් එයාගේ අයියා කතා කරනවා. ඊට පස්සේ කතා කළාට පස්සේ මේ ඇයි පුතා මේ කියලා අහනකොට කියනවා අනේ බලන්න මට වෙච්ච වැඩේ. මං අහවල් විදිහට මැරුණේ. මම මැරිලා මං අමුතු ලෝකෙක හිටියේ භූත ලෝකයක් කියලා මොකක් හරි ලෝකයක් ගැන එකක් කිව්වා. ඉතින් අම්මා රුවන්වැලි සෑයට නල්ල තියලා කිව්වලු පුතා මං උඹගේ අම්මා උඹ මාව දාලා ගියා. උඹ සුසිතී ඉපදුන්නේ නැත්තම් මන් ළඟට වරෙන් කියලා. රුවන්වැලි සෑයට නල්ල තියාගෙන කියනකොට ඒ හිටපු ලෝකෙන් කාන්දම වගේ ඇදිලා අම්මා ළඟට ආවලු. රුවන්වැලි සෑයේ ඉඳලා නල්ල තියාගෙන කරපු ප්‍රාර්ථනාවක් නිසා මං දැන් යන තැන අම්මත් එක්ක යන්න වෙනවා කියනවා. මම කැමති නෑ කියනවා මේ මිනිස්සුත් එක්ක ඉන්න. නමුත් මං දැන් ගැට ගහලා මාව ඉර වෙලා. අඬනවා කියනවා අපිට කියනවා අපිව නිදහස් කරලා දෙන්න කියලා. අපි මොනව කරන්නද? ඊට පස්සේ අම්මට කිව්වා යන්න රුවන්වැලි සෑයට ගිහිල්ලා කියන්න මේ ඔයාලගෙන් වෙච්ච මෝඩකම් කියලා. කට තියෙන පළියට වෙන මෝඩකම් කියලා කියන්න. ගිහිල්ලා සමාව ගන්න මේ දරුවා නිදහස් කරවන්න. දැන් මේ රටවල් වල මිනිස්සු මැරුණ තැන් වලට ගිහිල්ලා පහන තියලා ඔයා කොහෙද ගියේ? ඔයා මන් ළඟට එන්නේ නැද්ද? ඒක මොකක්ද මේ සෝබනේ? කෙනෙක් මැරුණ දවසට ඔහුගේ සෝන ළඟට ඔහුගේ අර සෝන හදලා තියෙන මොකද්ද වඩි කියන නම් මන් දන්නේ නැහැ. ඒවා ළඟට ගිහිල්ලා හඳුන් කුරප්පත් මේ පහනවා ඉති පන්දමක් පත්තු කරලා මල්ලාදමක් කරා මෙහෙම බලාගෙන සෝකෙන් මේ මිනිස්සු බලෙන් මේ ප්‍රශ්න දාගන්නවනේ. නුඹලාද මේ ආර්යෝ බුද්ධ ශාසනය අතහැරියොත් නුඹලාට දේශේ තේමයි. ඕව අල්ලා ගන්නවා. දැන් ඔයාලා පුරුදුලට බලන්න දෙපැයි නාඩගම් දෙක. මේ අවුරුදු ටිකට මේවා පුරුදු වුණා නම් මෙහෙන්ට ඇවිල්ලා මිනිහා මැරුණාට පස්සේ ඉටිපන්දමක් තියලා මල්වඩ මම් බල්ලා ඔයා කොහෙද ගියේ? my god කියනවා. ඉතින් නුඹලා බේරා ගැනීම පිණිසයි මම මේ කියන්නේ. ආයෙම ප්‍රශ්න. පැහැදිලි නේද? කියන දේක් මැරෙන්න කලින් කියන්න ඕන. දැන් මේ අම්මා කියන්නේ කියලා ඒවා විසඳගෙන තියාගන්න ඕන. කියනවා මෙහෙමත් හිතන්න එපා කියනවා. නකුල මාතා ගහපතානි ලාභීනි අජ්ජතං චේතෝ නකුල මාතා ගහපතානි ලාභීනි අජ්ජතං චේතෝ සමත. ඔයා මේවා හිතන්න එපා. අනේ මම මැරුණාට පස්සේ අපේ උන්දට බණක් භාවනාවක් කරගන්න බැරි වෙයි. ඇයි දැන් මිනිස්සයක් නැහැ. දරුවන්ගේ වැඩයි ඔක්කොම වැඩේ බණක් භාවනාවක් කරගන්න බැරි වෙයි කියලා හිතන්න එපා. ඔයා ගිහිල්ලා අහන්න සංසිමාරගේ මගේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ
ගිහි උපාසිකාවෝ භාවනා කරලා හිත එකඟ කරගෙන ඉන්න උපාසිකාවෝ ඉන්නවා නම් නකුල මාතාවත් ඒ අතර කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ කියයි. බුදු කෙනෙක් සාක්ෂියට දෙනවා. ඒ නිසා ඔයා මේ කීකේව හිත හිතා මැරිලා හිතට බරක් ගන්න එපා තාත්තා. ඔයා සැහැල්ලු වෙන්න. ඔයා හැම දෙයක්ම අතහැරපු හිතෙන් මැරෙන්න. හරි ලස්සනයි මේවත් වෙනව ඇති පින්වත්. මේ වෙනව නැති. මම නම් හිතන්නේ මේ මොකද මම මේ මිනිස්සුත් එක්ක කතා කරලා මේ දහම් චාරිකාවේ යන ගමනේ ලබන්න තියෙන අත්දැකීම් එක දවසින් දවස ප්‍රත්‍යක්ෂ වෙනවා. ගුණධර්ම මත මිනිස්සු ඉන්නවා. මේ ලෝකේ ගුණධර්ම අතහැරපු අය නැහැ. මිනිස්සුන්ගේ මොනවයි ගුණධර්ම තියෙනවා. ස්වාමියා මැරෙනකොට ස්වාමියාගේ පරලෝක ගාමනට බාධා නොකර හොඳට ධර්මයේ හිත පිහිටවන උපාසිකාවෝ ඉන්නවා. බිරිඳගේ මරණයේදී ඈට ධර්මයේ කියලා දීලා ඒ ඈ සුගතියකට යවන ස්වාමිවරු ඉන්නවා. මේ ලෝකේ ධර්මයෙන් අතුරුදහන් වෙලා නැහැ. සියාකෝපනසේ ගහපති යෝමංශ නකුල මාතා ගහපතා නිමාස ධම්මවිනි යෝගහදප්පත්තා පතිගහදප්පත්තා. ඒ කියන්නේ මේ ධර්මයේ ඇතුළට ගියා ප්‍රතිස්ථා මේ මම මැරුණාට පස්සේ නකුල මාතාවට මාර්ගඵල අවබෝධ කරගන්න බැරි වෙයි කියලා හිතලා හිතන්න එපා කියනවා. අනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවෝ අතර මාර්ගඵල ලැබූ ශ්‍රාවිකාවෝ අතර බුදුරජාණන් වහන්සේම කියයි තාත්තේ ගිහිල්ලා අහන්න නකුල මාතා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මඟඵල ලැබලා ඉන්නේ කියලා. එතකොට තාත්තා මැරෙන්න වැටිලා ඉද්දින්වත් අම්මා කියලා දෙනවද තාත්තට මම මාර්ගඵල ලැබලා ඉන්නේ කියලා? මේ අම්මා අනාගාමී. මේ අම්මා අනාගාමී. දැන් තාත්තට හොයන්නත් බෑ. ඒ තාත්තා දැන් බ්‍රහ්මචාරීනේ අවුරුදු 16ක්. දැන් අනාගාමී වුණාම කාමාසාව සම්පූර්ණයෙන් හිතෙන්නේ නැති වෙනවනේ. එතකොට මේ අම්මගේ හිතේ වෙනස් වීම තාත්තට හොයන්න බෑ. මොකද මෙයාලා මුලින්ම බඹසර සමාදන් වෙලා. එතකොට මේ මැරෙන්න වැටලා ඉද්දින් තාත්තා තමන්ගේ බිරිඳ අනාගාමී කියලා දන්නේ නැහැ. ධමාර්ගඵල අවබෝධ කරපු කෙනෙකුට තමන්ගේ විස්තර කිය යන්න උවමනාවක් නැහැ පින්වත්නි. ඒක තමන්ට ලැබුණ ලාභයක්. මේ වෙලාවේ මේ අම්මාට ලකුණු දා ගැනීම පිණිසද මේක කියන්නේ තාත්තාගේ සුගතිය පිණිසද? තාත්තට පුංචි අපේක්ෂාවක් නොදෙන්න. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ තාත්තා අනාගාමී කෙනෙක්. ඒතර අම්මා මෙච්චර උපදෙස් දෙනවා. අම්මා දන්නවද මෙයා අනාගාමී වෙලා කියලා? පුදුම සහගතයි. පුදුම සහගතයි. දැන් අද කාලේ මම රහත් වෙලා මම ඉහළට දිනු කරලා ඉන්නේ ඔයාලා සතියක් භාවනා කරන අපි ඔයාලා සෝවාන් කරවන්න මොනවද මේ කතා? මේ බලන්නකො සොඳුරු ජීවිත. සොඳුරු ජීවිත. ඊට පස්සේ මේ බලන්න මේ වෙන දේවල් අතකෝ නකුල පිතුනෝ ගහපතිස්ස නකුල මාතාය ගහපතිනියා ඉමිනා ඕවාදින ඕවාදී මානස්ස සෝ ආබාධෝ ඨානසෝ පටිච්චසම්පි. මේ විදිහට කී අයනකොට තාත්තගේ ලෙඩේ නැති වුණා. උත්‍රාහිත නකුල පිතා ගහපති සම්මා ආබාධා. තමන්ගේ ලෙඩේ සුව වුණ නකුල තාත්තා තථා පහිනෝච පන නකුල පිතුනෝ ගහපතිස සෝ ආබාධව හොසති. මැරෙන කල් ආයෙ ලැබෙන්නේ නැහැ. දැන් මේකෙන් තේරෙන එක තමයි සුව වෙන්න පුළුවන් ලෙඩ උනත් ගෙවල් වල ප්‍රශ්න කල්පනා කර කර ඉන්න නිසා කලින්ම මැරෙනවා. හවුද නැන්ද? මැරෙන්න වැටිලා ඉන්න ලෙඩු මේවා ලෝකේ තියෙන ඔක්කොම අතහැරලා ගෙවල් දොරවල් අතහැරලා මරණයට සූදානම් වෙනකොට එයාලා ආපහු සුව වෙනවා. ලෙඩ වැඩි කරන්නේ කල්පනා කරන එකයි. ණය වැඩි, ගෙවීම් වැඩි, හම්බ කරන්නේ කොහොමද? දරුවන්ගේ ප්‍රශ්න ඕවා කල්පනා කරගෙන ඉඳලා ඉක්මනට මිනිස්සු මැරිලා යනවා.
ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි ආයුෂ තියෙද්දි ප්‍රශ්න කල්පනා කරලා ඒක මදිවට කෙනෙක් ලෙඩ වුණාට පස්සේ ගෙදර අයත් අනේ තාත්තා ලෙඩ වුණා අම්මා ලෙඩ වුණා අම්මෝ ඉස්සරට අපිට මොකක් වෙයිද කින්ද මන්ද කියලා නිකන් මේ මුස්පේන්තු කතා නිසා පණ පිටින් ඉන්නව මැරිලා යනවා. ඒහා ගෙදර ලෙඩෙක් ඇති වුණාට පස්සේ ලෙඩාගේ හිත සනසවන්න ඔයා කල්පනා කරන්න එපා. ඔයා හොඳට දැන් විවේකයෙන් ඉන්න. ගෙදර කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒ ටික බලා ගන්න. මේ ඉතුරු වෙච්ච සාරලි ටිකකුත් තියෙනවා. පොඩි වෙනස්තාවලට ය아가න්නත් බැරියි. ගෙදර කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා විවේක වෙන්න ඕන. ඔයා මෙතෙක් කරපු කුසල් සීකර ගන්න ඕන. තාත්තා මේ හිටියා මේ මිනිස්සු මැරිලා යනවා. ඒ නිසා අපේ මරණය කියන එක තාත්තා මරණයට ලොකු ලෙඩ පොඩි ලෙඩ කියලා තියෙනවද මරණයට? ලොකු ලෙඩ පොඩි ලෙඩ කියලා නැහැ මරණයට. ඒ නිසා තාත්තා අපේ ජීවිතය අස්තිරයි. අම්මේ අපේ ජීවිතය අස්තිරයි. මං නම් බය නැතුව කියනවා. අපේ අම්මට ලොකු වසනීප හැදුනේ ඉතින් මං අම්මට ඒ වෙලාවට අම්මා ජීවිතය අනිත්‍යයි. ඒ නිසා මේ අම්මා හැමදේම අත්හරින්න ඕන. ඊට පස්සේ මට මතකයි අම්මට ළඟදී මං එහෙම කියපු වෙලාවේ අම්මා කිව්වා මම මේ කුලී වලට ගිහලා එකතු කරපු සල්ලි ටිකක් තියෙනවා හන්දරනේ අඟුලිමාල සෑයට දෙන්නම් කියලා. මම අම්මා ළඟදී මැරෙනවා කියලා කියපු ගමන් අම්මා කිව්වේ ඒක. උන්ද ගෙනල්ලා ඒක පූජා කළා. දැන් උන්ද හොඳට ඉන්නවා. මරණය සිහි කරන අතාරින්න. දැන් ඈට රකින්න දෙයක් නැහැ. හැම දෙයක්ම අත්හැරලා. ඒ විදිහට පුහුණු වෙන හිත මුලා වෙන අවස්ථා තියෙන ඒකට ආයෙ සිහි කරන්න ඕන. දියුණු නැහැනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ බලන්න මරණයට වැටිලා හිටපු නකුල තාත්තා සුව වුණානේ මේ විදිහට කරුණු කියපු නිසා. අත්තරින්න මේවා කියලා. ඒක උඩ ලෙඩෙන් නැගීින්න බෑ. මේ පවුල් වල ගෙවල් වල ප්‍රශ්න ඔලුවට ගත්තට පස්සේ. හොඳට ඉන්න අයත් ලෙඩ වෙනවද නැද්ද ප්‍රශ්න කල්පනා කරනකොට ඒකයි. ඊට පස්සේ අනිත් ගෙවිලේ අවසානයේ මොන නේද? අවසානයේ මොකක් හරි වෙලා වෙන්න තියෙනව මරණේ නේ. ඒක මුලින්ම බාරගත්තා නම් ඉවරයි. ඒ නිසා අපි හිතින් හදා ගන්නවා ලෙඩ වුණාට ගමන් මම මැරෙන්න පුළුවන්. අනිත් එක දැන් ඔයාලට උනත් කල්පනා කරන්න කාරණයක් තමයි මරණය කියන එක ඕන වෙලාවක ඕනම කෙනෙකුට එන්න පුළුවන්. එතකොට මේව පච කියලාත් බෑනේ දැන් ලෙඩ ඇඳ ඉන්න කෙනාට. මොකක්වත් කරන්නේ නැතුව හරියට මේ බතක්වත් උයාගන්න බැරි බවලතේ. මහත්යට කියනවා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා නැති වෙච්ච ගමන් මම මේ ඔක්කොම ටික දන්න සෙල්ලම් ඔක්කොම දානවා. එදින මහත්ය දන්නවා මේකද තේකක් අත දාගන්න බෑ කියලා. එයාගේ ඔළුව අවුල් වෙනවා ඊට පස්සේ. ඒ නිසා කාන්තාවක් වුණත් මොන හරි දෙයකට දක්ෂ වෙන්න. අඩුම තරමේ කොකිස් ටිකක්වත් හදන්න. ඒතර ලෙඩෑඳ ඉන්න කෙනාට කියන්න පුළුවන් ඔයා දන්නවනේ මම හදන කොකිස්. ඒ නිසා මම ලංකාවේ කට්ටියන්ට කොකිස් විකුණලා හරි දරුවෝ ටික හදා ගන්නවා කිව්වා මහත්තයා හිතන ඇත්ත තමයි මේක කොකිස් කෑවොත් නම් ආයෙ මිනිස්සු දිගටම ගන්නවා කියලා. එතකොට මේකෙන් තේරෙන්නේ අම්මා වගේ කීයද කෙනෙක් වෙන්න ඕන. ඒ කියන්නේ තාත්තා නැති වුණත් පවුලේ බර ගෙනියන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන. සිල්වත් වෙන්න ඕන. ඊළඟට තමයි මේ තාත්තලාත් කල්පනා කරන්න ඕන මම මැරුණොත් නෝනට බරක් නැතුව මේ දරුවෝ ටික නඩත්තු කරගෙන යන්න ක්‍රමයක් හදන්න ඕන. ඒක ඔයාලා පොඩ්ඩක් බලන්න. පවුලේ බර ගෙනියන කෙනා අම්මා නම් පවුලේ බර ගෙනියන්නේ මේ රටවල් වලට ආවට පස්සේ සමහර වෙලාවට එක එක ප්‍රශ්න එනවා. ආවට පස්සේ පවුලේ බර සමහර වෙලාවට අම්මට ගන්න වෙනවා. ඒ වගේ වෙලාවක අම්මත් කල්පනා කරන්න ඕන මම නැති වුණොත් එහෙම මේ බර තාත්තට එන්න බෑ. තාත්තත් කල්පනා කරන්න ඕන මම නැති වුණොත් එහෙම මේ බර අම්මට එන්න බෑ කියලා එයාලට අනාගතේ යැපෙන්න ක්‍රමයක් හදලා තියන්න ඕන. එක්ක මුදලක් ඉදිරි කරලා තියෙන්න ඕන. එක්ක මොනවා හරි රක්ෂණයක් දාලා තියෙන්න ඕන. කල්පනා කරන්න.
ඒක අනිත් එක මෙහෙම එකක් තියෙනවා. අපි කියනවා මොකක්වත් නැහැ කියලා. සුනාමි ඇවිල්ලා ගෙදර ඔක්කොම මැරිලා එක දරුවා විතරක් ඉතුරු වුණා. මේ මිනිස්සු දැන් මැරිලාද? ඒ කියන්නේ ඒ ඉතුරු වෙච්ච දරුවා දැන් ඉන්නවද නැද්ද? ඉන්නවනේ. ස්වාමියා මැරිලා බිරිඳ විතරක් ඉතුරු වුණා. ඒ මිනිස්සු මැරුණාද ඉන්නවද? ඉන්නවනේ. ඒ නිසා මේ ලෝකයේ පින්වත්නි අපි මැරුණාට පස්සේ පවුලක් කඩා වැටෙනවා කියලා එකක් නැහැ. අපි මැරුණාට පස්සේ අපේ පවුල කඩාගෙන වැටෙනවා, දරුවෝ තනි වෙනවා කියලා යමක් ඇද්ද? ඒක අපි හිතෙන් හදාගත්ත මායාවක්. සමහරවිට මේ රටට තනි පංගලමේ ආපු අය මෙතන ඉන්නවා. නන්නාඳුන රටකට තනි පංගලමේ ඇවිල්ලා දැන් යාන්තම් ජීවිතේ ගැට ගහගෙන අනුත්යකින් දෝෂයක් නැතුව හොඳට ජීවිතේ හදාගෙන ඉන්න මිනිස්සු ඉන්නවනේ. මිනිස්සුන්ගෙන් ණය වෙලා සල්ලි එකතු කරගෙන මේ රටට පැනගත්තා ඉන්නවා. දැන් අනිත් අයට අත නොපා ණයත් ගෙවාගෙන තමයි ජීවිතේ හදාගන්නත් මිනිස්සු ඉන්නවනේ. ඒ නිසා මේ මිනිස්සු මහා පාරට වැටෙනවා හිඟන්න වෙනවා කියලා එකක් නැහැ. ඒ නිසා ඇත්තටම තමන්ගේ මරණයේදී පවුල ගැන හිතන්න දෙයක් නැහැ. ඒ මිනිස්සු කොහොම හරි ජීවත් වෙනවා. දැන් ඔයාලා සත්පුරුෂ ඇසුරකට වැටිලා. ඒ වැටිලා අපි කියමුකෝ ඔයාලගෙන් එක්කෙනෙක් මැරුණා. ඊට පස්සේ මේ අනිත් මිනිස්සු යාව එහෙම තනි කරලා හිඟමනට යනකල් මිනිස්සු බලා ඉන්නේ නැහැ. අපි මිනිස්සුන්ගේ තවම කරුණාව මෛත්‍රිය දන් දීම තියෙනවා. දැන් අර ළඟදීන් ටීවී එකෙන් පෙන්නලා තියෙනවා දුප්පත් ගෙදරක මේ ගෙදරක් ගැන. පවෝදා වෙනකොට මිනිස්සු 10 15 දෙනෙක් ඒ ගෙදර හදන්න ඉදිරිපත් වෙනවා. අපේ මිනිස්සුන්ට උනේ අපේ මිනිස්සු හොරුන්ගෙන් බැට කෑවා. ඒ නිසා මිනිස්සුන්ගේ දාන චිත්ත ඉදිරියට හොරුන්ගේ ප්‍රහාරේ වදිනවා. යම් මිනිසෙකුට Taman උදව් කරන්න යන කෙනාගේ අනන්‍යතාවයේ සහවුරු වෙනා ඕන තරම් වේදන් කරලා අපේ මිනිස්සු උදව් කරන්න කැමතියි. අපේ මිනිස්සු මේ කුණ ලෝභ මිනිස්සු නෑ මේ ආර්ය සිංහල ජාතිය. විශේෂයෙන් මේ විදේශ රටවල ඉන්න මිනිස්සු ගොඩක් පරිත්‍යාගශීලී. ගොඩක් ලංකාවේ ගොඩක් කටයුතු හැම වේර විහාර හැම තැනම කටයුතු වලදී අනිවාර්යෙන් විදේශීය මිනිස්සුන්ගේ ආධාර උපකාර නැදිහත් වීම තියෙනවානේ. ඒ නිසා එහෙම මිනිස්සු මේ හිඟමනකට වැටෙන කල් බලාගෙන ඉන්නේ නැහැ. මම මේවා කියන්නේ තමන්ගේ හිත තුළට ඒවා දාගෙන තියෙනවා. නැත්තම් හැමදාම මෝඩ අදහසක ඉන්නවා මම මැරුණොත් එහෙම මේ මිනිස්සුන්ට යන කලදසාව මොකද්ද කියලා. එහෙම එකක් නැහැ. මේ මිනිස්සු ජීවත් වෙයි. මතක තියාගන්න ලෙඩක දුකක අසනීපකදී ප්‍රශ්න කල්පනා කිරීම කියන්නේ ලෙඩේ වැඩි වෙනවා. ලෙඩ පිළිකාවක් ලෙඩක් වුණත් එහෙම තමයි. පිළිකාවක් හැදිච්ච ගමන් එයා මානසික වැටිලා මේ ලෝකේ තියෙන එකම ලෙඩේ මට හැදිලා තියෙන්නේ. ඒ මනුස්සයා කල්පනා කළා නම් මේ ලෙඩේ පිළිකා හැදිච්ච කී දෙනෙක් ඉන්නවද? සුව වෙන අයත් ඉන්නවා මැරෙන අයත් ඉන්නවා. ඒක උඩ හොඳට සමහර අය පිළිකා හැදිලා සුව වෙනවානේ. ඒ යාගේ පිනනේ. සමහර අය මැරෙනවානේ. ඒ අඩු වයසින් මැරීමනේ. අනිත් එක අපගේ මරණය මොන ආකාරයෙන් හරි සිද්ධ වෙනවද නැද්ද? මොන ආකාරයෙන් හරි සිද්ධ වෙනවා. පින්වත්නි කාම ලෝකෙට බර වෙන්න එපා හිත. ධර්මයට බර වෙන්න. ඇයි මං එහෙම කිව්වේ? මගේ බුදුරජාණන් වහන්සේ උපමාවක් හදාලා. බුදුරජාණන් වහන්සේ අහනවා මහානාම ගහක් එක පැත්තකට බර වෙලා තියෙද්දි ඒ ගහ කැපුවට පස්සේ මොකද වෙන්නේ කියලා අහනවා. මොකද වෙන්නේ? කොයි පැත්තටද? චේන්සෝ එකකින් කැපුවොත් කොයි පැත්තටද වැටෙන්නේ? පොරෙන් කැපුවොත්? පීයකින් කැපුවොත්? අවුරුදු ගානක් හරි මේ බ්ලේඩ් එකකින් හරි කැපුවා කොහෙද වැටෙන්නේ? හිත බර පැත්තට තමයි වැටෙන්නේ. මොන ලෙඩෙන් මැරුණත්, ඇක්සිඩන්ට් එකකින් මැරුණත්, ඉස්පිරිතාලෙදී මැරුණත්, පී ඇනුමක් කාලා මැරුණත්, පිළිකාවක් හදලා මැරුණත්, වයස ගිහිල්ලා මැරුණත් ඉපදෙන්නේ හිත බර පැත්ත. දැන් කවුරු හරි කියනනම් ඔයාලා නම් මේ බණ දහමට බර වැඩි කියලා කියනවනම් එයා හිතෙන් අහිංසක සතුටක් වෙන්න ඉන්න ඕන. නැද්ද? ඔයාගේ හිත බර වැඩි මේ පැත්ත. දැන් බලන්න කාමයට මගේ හිත බර වැඩිද කියලා. තමන්ගේ හිත බර පැත්ත හොයන්න පුළුවන්.
දැන් අපි කියමු කෙනෙක් YouTube මේ පාවිච්චි කරනවා නිතර කියලා. එයාගේ හිත බර පැත්තට ඒකෙන් හොයන්න පුළුවන්. මොකද එයා වැඩිපුර බලන වීඩියෝස් මොකක්ද කියලා බලලා එයා හිතනවා බර කාමෙට. එයා වැළුණාට පස්සේ කාම ලෝකෙ ඉක්මවන්නේ නැහැ. ජරා ලෝකෙ නියත් දෙනවා. එයා මිනි මරුන් තාක්ෂ ජනක බය හිතෙන එහෙම නැත්නම් ওই භූත කතා ඔයගේ දේවල් නම් නිතර බලන්නේ එයා গুপ্ত චරිතයක්. එයා මරුණාට පස්සේ භූත ලෝකෙට වැටෙන ප්‍රවංචාවේදී කුණුහරුපණං ඕපදූපණං එයාගේ හිත ඕපදූප වලට වැඩි. දේශපාලනේ නම් තමන් බලන්නේ වැඩිපුරම බනන අහන්නේ බනන. එයාගේ හිත දහමට බරයි. ඔහුගේ මරණය මොන ආකාරයෙන් වුණත් හිත බර පැත්තේ උපදිනවා. ඒව ගැන කල්පනා කරන්න දරුවන්ට කියලා දෙන්න. ඉතින් දැන් ඔන්න ওই විදිහට තමයි කිව්වේ. දැන් ඔන්න හොඳටම ලෙඩේ සම්පූර්ණයි. දැන් බලමු මොකද වෙන්නේ කියලා. තව තියෙනවා ඉවර නෑ. අසකෝ නකුල පිතා ගහපති ගිලානා වුට්ටිතෝ අචර වුට්ටිතෝ ගේලඤ්ඤ. ඔන්න ලෙඩේ සෝවනම තාත්තා. ටික දොහක් හිටිය ටිකක් විවේකයෙන්. දණ්ඩ මෝලුබ්භයේන භගවතේන උපසංකමයි. දණ්ඩ මෝලුබ්භ කියන්නේ හැරමිටියක් අරගෙන. ඒ කියන්නේ දැන් හොඳටම වයසයි. හැරමිටියක් අරගෙන හැරමිටිය වාරුවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං නිතීදී. වන්දනා කළා. ළඟ පොඩි තිබ්බින්ද ගන්න තැනක් ඒකින්ද ගත්තා. පුදුමයි තින්නේ. ඉස්සෙල්ලාම මගේ පුතා කියලා ආපු කෙනා නෙමෙයි. ඒකපන්තන් නිසින්නම් කෝ නකුල පිටරං ගහපතින් භගවායේ සදවච. මේ මිටපු නකුල පිටි ගෘහපතියාට භාග්‍යතුන් වහන්සේ මෙසේ වදාලා. ලාභාතේ ගහපති ගෘහපතිය නුඹට මහා ලාභයක්. සුලද්දන්තේ ගෘහපති ඔබට මහා මනා ලැබීමක්. යස්සතේ නකුල මාතා ගහපතානි අනුකම්පිකා අත්තකාමා ඕවාදික අනුශාසිකා. ඔයාට අවවාද කරන්න නකුල අම්මා ඉන්නවනේ. අනුශාසනා කරන්න අවවාද කරන්න ඊළඟට ඔයාගේ දියුණුව කැමැත්තෙන් නකුල අම්මා ඉන්න එක ඔයාට කොච්චර ලාභයක්ද තාත්තා. කවුද මේ කියන්නේ? බුදුරජාණන් වහන්සේ. යාවතාකෝ ගහපති මම ශාවිකා ගී ඕදාත වාසනා ඕදාත වසනා සීලේසු පරිපූර්ණකාරිනෝ. මගේ ගිහි ශාවිකාව ඉන්නවා නම් සිල් පරිපූර්ණ කරගත්ත. හොඳටම සිල් රකින්න උපාසිකාව අතර නකුල අම්මයි කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාව ඉන්නවා නම් හොඳට බණ භාවනා කරලා හිත එකඟ කරගෙන සමාධි සමාපatti ලබන ගිහි මිනිස්සු ඉන්නවා නම් ওই නකුල අම්මා ඒ අතර කෙනෙක් කියනවා. අර නකුල අම්මා එදා තාත්තාට ගියපු දේ නේද මේ කියන්නේ? අහන්නත් කලින් කියනවද නැද්ද? මගේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් වඳිනකොට එයා ඉන්න කලින් ගෙවල් වල කතා වෙච්ච ඒවත් දන්නවා. ඒකයි මම කියන්නේ රුවන්වැලි සෑයට ගිහිල්ලා මලක් පහනක් පුදනකොට පුදලා වැල් වටාහන් කියවන්න දෙයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ ළඟ පහන පත්තු කළා. මල් වටේ තියලා වැඳලා ඉඳ ගන්නකොටම බුදුරජාණන් වහන්සේ අපේ මුළු ජීවිත කතාවම දන්නවා. ඔව්ද නැද්ද? තමන් සාධාරණයිද අසාධාරණයිද? මගේ හිතේ තුල තියෙන ප්‍රාර්ථනාව මොකද්ද? ඒක ඉෂ්ට වෙනවද නැද්ද? එක්කම බුදුරජාණන් වහන්සේ දන්නවා. මම නම් ඒ නිසා හරි ආසයි රුවන්වැලි සෑයට ගිහිල්ලා වඳින්න. මගේ අඩුපාඩුකමත් බුදුරජාණන් වහන්සේ දකිනවා. මට තියෙන උවමනාවත් බුදුරජාණන් වහන්සේ දකිනවා. ඊළඟට මම පත් වෙලා තියෙන අපහසුතාව තියෙනවා නම් ඒවත් බුදුරජාණන් වහන්සේ දකිනවා. මොන ප්‍රශ්නේ වෙන්නත් දරුවන්ට අපි බුදුරජාණන් වහන්සේ ළඟම දැවටෙනවා නම් ඒ අපි බුදුරජාණන් වහන්සේට තියෙන ආදරය නිසා. බුදුරජාණන් වහන්සේ කියන සද්ධා මත්තම් ප්‍රේම මත්තම්. බුදුරජාණන් වහන්සේ කියන සද්ධා මාත්‍රය ප්‍රේම මාත්‍රයක් තිබ්බොත් සබ්බේතේ සංඝ පරායන. ඒ සියලු දෙනා සුගතිය උපදිනවා.
ප්‍රේම මාත්‍රයට, ශ්‍රද්ධා මාත්‍රයට. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ගැන සන්තෝෂයෙන් අහන්න පුළුවන් එකක් හදාගන්න. ධර්මයේ ගැන, රහතන් වහන්සේලා ගැන, මේ උතුම් ජීවිත ගැන හිත පහදව ගන්න. මේ බණ අහද්දී තමන්ගේ ගෙවල් වල ප්‍රශ්න වලට සාප කරන්න එපා. හිතේ සතුට වෙන්න මෙහෙමනේ බුද්ධ ශාසනය කියලා. මෙහෙමනේ බුද්ධ ශාසනය කියලා. මේ දියුණු මිනිස්සු, මේ පින් ඇති මිනිස්සු, මේ සසරින් එතරට ගිය මිනිස්සු, මේ දෙදෙනාම දැන් ඉන්නේ කොහෙද? බ්‍රහ්ම ලෝකේ. තාත්තත් පිරිමි, අම්මත් පිරිමියෙක් දැන්. නමුත් මෙයාලට බණ ඇහුනේ දිව්‍ය ලෝකෙ ගැනනේ. වැඩුවා. නැවතුනේ බ්‍රහ්ම ලෝකේ. ඒ කියන්නේ හිත මෝරන්න තව ඉහළට යනවා. කවුරු හරි සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා කියන ගුණධර්ම පහ හොඳටම මෝරලා නම්, ඒ කියන්නේ යා දෙව්ලෝ අනිවාර්යෙන් උපදින්න සුදුසුයි. එයාම අපෙන් ඇවිල්ලා ඇහුවොත් ස්වාමීනි දිව්‍ය ලෝකෙට යන්නේ කියන්නේ මේ බ්‍රහ්ම ලෝකෙට යන හැටි කියන්නේ කිව්වොත් ඒක කියනවා. නමුත් මිනිස්සුත් එක තියෙනවා, මිනිස්සු මනුස්ස ලෝකෙම බදාගෙන, මහා පොළොවම බදාගෙන, පවුම් සිල්ලර රුපියල් බදාගෙන, පවුල් ප්‍රශ්න බදාගෙන, ගෙවල් වල ප්‍රශ්න බදාගෙන, ඒ රටින් මේ රටට ආවට කැලේ මාරුණාට කුටියමයි. ඒ හිත තාමත් මෙහි තියෙනවා. ඒ නිසා මේවා අතහැරලා හොඳ හිතක් හදාගන්න ඕන. ඒ ඔක්කොම කරන්නේ ධර්මය. මතක තියාගන්න. මේ කියන කිසිම දෙයක් එක කෙනෙකුට තනි පුජ්‍යලයකට ඉලක්ක කරලා කියනවා නෙවෙයි. ඒකනේ අපි සියලු දෙනාටම දැන් බලන්න නිතර අපෙන් බණ කියනකොට කියවෙන්නේ අපි කියලා. ඒ කියන්නේ අපි කාටවත් මේකෙන් නිදහස් වෙන්න ඕන. නේද? දොස්තර සමානට අපිට පවා දොස්තර මහත්තයා අනේ ලෙඩුන්ට බෙහෙත් දෙන්නේ එයා ලෙඩ වෙන්නේ නැතුව ඉඳලා නෙමෙයි. එයාත් ලෙඩ වෙනවා. ලෙඩ වුණාම එයාත් දන්නා අර බෙහෙත් පෙත්තක් ඉන්න බෙහෙත් පෙත්තක් එයාත් ගන්නවා. ඒ වගේ අපිටත් මේ ශාසනයක් දින ඔය බාධක සංකල්ප ලෝණ ගන්නවා. ඒතර ඔයාලත් දෙන බෙහෙත්ම අපිට වෙලාවකට පාවිච්චි කරනවා. එහෙම තමයි මේ කියන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි, ගෙවල් වල ප්‍රශ්න අනම්බන නියකෝ අතෑරලා හොඳ හිතකට එන්න ඕන. ගුණධර්ම තියෙන අය සතුටු වෙන්න ඕන. සතුටු වෙලා තව පුරුදු කරන්න ඕන. ධර්ම එක දිගට අහගෙන යන්න ඕන. මොකද අපි ගත්තොත් මහමෙවුනාවෙන් කරන ධර්ම දේශනා, දැන් ගත්තොත් අපේ පොල්ගහවල මහමෙවුනා වෙබ්සයිට් එක ගත්තොත් ඒකේ ලොකු ස්වාමීන් වහන්සේගේ සූත්‍ර දේශනා අලුතෙන් ඒ දේශනා දානවා ඉන්ටර්නෙට් එකට. ඒකට ඔයාලා මේ දේශනාලා හිත හදාගෙන තව ඉදිරියට ධර්මයේ දියුණු කරගන්න ආසනම් ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනා අධ්‍යයනය කරන්න. එයි මා මේ ලොකු ස්වාමීන් වහන්සේගේ නමම කියන්නේ. පැහැදිලි උන්වහන්සේගේ ධර්ම දේශනාව වෙනස්. ඒ සෑම ධර්ම දේශනාවක්ම ආර්ය අෂ්ටාංග මාර්ගයට යොමු කරනවා. පිරිසිදු බුද්ධ දේශනාව. අපිට හැම වෙලාවෙම ආවාද කරන අපේ ලොකු ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ ගැන, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ ගැන පහදන්න කියන එක. මොකද අවුරුදු 10ක් ගියත් මේ බුද්ධ වචනේට සනාතන දැන් අපි සාමාන්‍යයෙන් පොදුවේ උපමාවක් ගත්තොත් එහෙම අද කාලේ හැටියට සාමාන්‍යයෙන් මේක දහම් කරුණක් තේරුම් ගන්නට උපමාව කතාව කියනවා මිසක් වටිනාකම තියෙන කතාවේ නෙවෙයි බුද්ධ වචනේ. ඒ බුද්ධ වචනේ තමයි අකාලික. පැහැදිලි නේද? බුද්ධ වචනේ තමයි අකාලික. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළාට පස්සේ ඉතින් හරියට සන්තෝෂෙන් නකුල මාතා සන්තෝෂෙන් ප්‍රීතියෙන් නකුල පිතා පිටස් වෙනවා. ඉතින් ඒ අම්මයි තාත්තයි පස්සේ කාලෙක නැති වෙලා එයාට බ්‍රහ්ම ලෝකේ, අම්මත් බ්‍රහ්ම ලෝකේ, තාත්තත් දැන් බ්‍රහ්ම ලෝකේ. ඒ බ්‍රහ්ම ලෝකේ අනාගාමී වෙලා ගියාට පස්සේ ඒ අනාගාමී වෙලා උපදින අයගෙන් 4 දෙනෙක් ඉන්නවා. මට හරියට මතක නැහැ. ඒ කියනවා උපහාච්ච පරිනිබ්බායි, සසංකාරික පරිනිබ්බායි, අසංකාරික පරිනිබ්බායි, ඊළඟට උද්දංසෝත අකනිට්ඨාගාමි කියලා ඉන්නවා. ඒ කියන්නේ සමහර අය බ්‍රහ්ම ලෝකෙ ඉපදිච්ච ගමන්ම අනාගාමී අය ඒ වෙලාවෙම රහත් වෙලා එහෙම පෙන්නනවා පාන. සමහර අය බ්‍රහ්ම ලෝක 5ක් තියෙනවනේ.
අවිය අතප්ප සුදස්ස සුදස්ස අපනිට්ටා කියලා. ඒ පහෙන් එකක් දෙකකට ගිහිල්ලා පිරිනවම් පානවා. සමහර අය තව දෙක තුනක් ඉහළට ගිහිල්ලා පිරිනවම් පානවා. තව සමහර අය මේ බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා අනිත් බ්‍රහ්මයන්ගේ ධර්ම දේශනා අහලා ඒ තුලින් රහත් වෙලා පිරිනවම් පානවා. තව බ්‍රහ්මයෝ ඉන්නවා ඒ ලෝකෙට ගිහිල්ලා කාගෙන්වත් බණ අහන්නේ නැතුව තමන්ම භාවනාව කරලා පුරුදු අවබෝධ කරගත්ත ධර්මයෙන් එහෙම පිරිනවම් පානවා. සමහර බ්‍රහ්මයෝ ඉන්නවා අනාගාමීලා බ්‍රහ්ම ලෝකෙ ඉපදිලා අවිය අතප්ප සුදස්ස සුදස්ස අපනිට්ටා කියන පහේම ආයුෂ ගෙවලා තමයි පිරිනවම් පාන්නේ. ඔයාව දන්නවද දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට දවසක් හිතුණා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට මම මේ සංසාරේ සැරිසරද්දි හැම ලෝකෙකම ඉපදිලා තියෙනවා. මම මේ සංසාරේ ගමන් කරද්දි ඉපදුන්නේ නැති එකම තැන තමයි කොහෙද? සුද්ධාවාසී. අනිත් බ්‍රහ්ම ලෝකවල ඉපදිලා තියෙනවා. සුද්ධ අවිය අතප්ප සුදස්ස සුදස්ස යකනිට්ටා කියන පහේ ඉපදිලා නැහැ. ඇයි ඒක ඉපදෙන්නේ අනාගාමීය විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සුන්සුමාරගිරින් අතරදහන් වෙලා අවිය ලෝකෙ ගිහිල්ලා පහළ වුණා. අවිය ලෝකෙ ගිහිල්ලා පහළ වෙච්ච ගමන් ඒ බ්‍රහ්ම රාජවරු ඇවිල්ලා වැඳලා කිව්වා ස්වාමීනි මම විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ අනාගාමී වෙච්ච කෙනෙක්. කියලා කණ්ඩායම. තව කණ්ඩායම සිකී වේශ බුදුරජාණන් වහන්සේගේ සාසන. තව බුදු පිරිසක් කකුසඳ බුදුරජාණන් වහන්සේ කාලේ. තව පිරිසක් කොණගම බුදුරජාණන් වහන්සේ කාලේ. තව පිරිසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ. තව පිරිසක් ඇවිල්ලා වන්දනා කළා ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් බණ අහලා කාමරාජය නැති කරගත්තා. එහෙනම් ඒ අවිය බ්‍රහ්ම ලෝකේ කල්ප කීයක බ්‍රහ්මයෝ ඉන්නවද? කල්ප 92ක බ්‍රහ්මයෝ තාම ඉන්නවා. විපස්සී බුදුරජාණන් වහන්සේ කාලේ බණ අහලා අනාගාමී වෙච්ච අය අදටත් ඉන්නවා. ඒ කල්ප 100ක් ඇතුළත ඒ බ්‍රහ්ම ලෝක ඒකයි 27ම බුදුරජාණන් වහන්සේ 7 වෙනි ඉසිවරයන් කියලා කියන්නේ. නැත්නම් ඊට කලිනුත් බුදුරු පහළ වෙලා තියෙනවානේ. ඒ බ්‍රහ්ම ලෝකෙත් ඉන්නේ බුදුරු 7 දෙනෙක්ගේ ශාසනවල අය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්ම රාජවරු ඔක්කොම ගෙන්නගෙන අවිය ලෝකෙන් අතප්ප ලෝකෙට ගියා. ඒ ලෝකෙත් ඉන්න බුද්ධ ශාසන 7ෙම අය. ඒ බ්‍රහ්ම රාජවරු ගෙන්නගෙන අතප්ප සුදස්ස ලෝකෙට ගියා. ඔය විස්තරي තියෙන මහා පදාන සූත්‍රේ. හරි සුන්දරයි. ඒ නිසා මේ බ්‍රහ්ම ලෝකෙ ඉපදුනාට පස්සේ ස්ත්‍රිය නැහැ. අනාගාම වෙන ස්ත්‍රීනුත් ඒ ලෝකෙ උපදින්නේ පිරිමි වෙලා. ඔවුන් ආපහු මේ ලෝකෙට නොයන නිසා පිරිමි ජීවිතේම අරහත්ත්වයටපත් වෙනවා. සාම්පති බ්‍රහ්ම රාජයා කියන්නේ අනාගාමී කෙනෙක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ මහාන වෙලා හිටපු සහක කියන භික්ෂුව. ගතිකාර බ්‍රහ්ම රාජයා කියලා කියන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේ අග්‍ර උපස්ථායකයා ගතිකාර උපාසකයා. දැන් ගතිකාර බ්‍රහ්ම රාජයා. ඒ වගේ. ඒ නිසා දිව්‍ය ලෝකවල තියෙන බ්‍රහ්ම ලෝකවල තියෙන සැනසෙල්ල හරි පුදුමයි. හැබැයි බ්‍රහ්ම ලෝකෙ උපදින්න නම් ඕලාරික වශයෙන් ගත්තු ධ්‍යාන හතරම වඩන්න ඕන. පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ, තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ. ඒක එහෙම නැත්නම් කරුණාව චේතෝ විමුක්තියක් විදිහට මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර තුල වාසය කරන්න ඕන. එතකොට ඒත් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. හැබැයි බ්‍රහ්ම ලෝකෙට යන්න භාවයේ මොළ තමයි අමාමා නිවන තරහිත වඩන්නේ. මේසු මනුස්සකම් තුලවත් නැත්තම් ඒ මිනිසුන්ට දිව්‍ය හෝ බ්‍රහ්ම හෝ නිවනක් කෙනෙක් ඒ මිනිසුන්ට හිත ගන්න අමාරුයි. ඒකයි මුලින්ම කියන්නේ කරුණාව මෛත්‍රියෙන් හිටපල්ලා. මිනිස්සුන්ට මිනිස්සෙක් උදව් කරපල්ලා. අපි ඔක්කොම මිනිස්සු සසරේ දුක් වලින් කෙලෙස් වලින් බැටකන අය එකිනෙකාට සමාව දීපල්ලා කියලා කියන්නේ මනුස්සකම් ඇති කරගන්න. ඊට පස්සේ තමයි කියන්නේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ඇති කරගන්න. මේ තේක බල වලින් තමයි ඕනම දිව්‍ය ලෝකයක උපදින්නේ කියලා. ඒ දෙව්ලෝ ඉපදෙන්නේ කියලා කියන්නේ දිව්‍ය අප්සරාවන්ගේ පහස ලැබලා
නන්දනවනේ සතුටු වෙලා මල් වලින් ඔද දෙද වැඩිලා එහෙම සැප විඳින්න යන ගමනකට නෙවෙයි. ඒකාන්තයෙන් අපි දන්නා නිසා සෑම දිව්‍ය ලෝකෙකම බුදුරජාණන් වහන්සේගෙන් බණ අහපු මඟපල්ලාභී බ්‍රහ්මයෝ සිටිනවා. මේ දෙවිවරු ඒත් පුදුම විදිහට ධර්මයේ කියනවා. මොකද අපිට අවුරුදු 2600ක් වුණාට චාතුම් මහරජික දෙවියන්ට දැන් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා දවස් 52යි. තවතිසා දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා දවස් 26යි. යාම දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා දැන් දවස් 13යි. තුසිත දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා දැන් දවස් 6ක් විතර. යාමක නිම්මාන රති දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා දැන් දවසක් විතර. දවසක් දෙකක්. පරිනිම්මිත වසවර්ති දෙවියන්ට බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා දැන් එක දවසක් වගේ. ඊයේ දවසේ ස්වභාවය අද දවසේ යයිට අමතකයිද? ඊයේ කියවුවා නාද අමතකයිද? ගොඩක් මඟපල්ලාභිය ඉන්නවා. ඒ අය දෙකස් කතාවෙන්නේ නැහැ. මොන ගැහුණාට පස්සේ දහම් කතාව කියනවා. ඒ අය මෙහෙම පොත් බලාගෙන මේ සූත්‍ර විදිහට බණ කතා කරන්නේ. ඒ අය අවබෝධ කරපු කියලා දීපු ධර්ම සීකරනවා. එක්තරා දෙවියෙක් හිටියා. ඒ දෙවියන්ට අනිත් දෙවිවරු කිව්වා මේ උඹ ගුරුවරයා බලන්න යන්නේ නැන්ද? ඊට පස්සේ ආසම කවුද ගුරුවරයා කියන්නේ? මෙයා දෙව්ලොව ඉපදිලා ගොඩාක් කල් දැන්. ඊට පස්සේ කොහේ එම්බා දිවිය සිහි කරපන් උඹ දිව්‍ය ලෝකෙට ආවේ කොහොමද කියලා. ඒතර මෙයා ආපස්සට සිහි කරනකොට සක්විති රජ කෙනෙක්ගේ ධාර්මික පාලනේ ධාර්මික යටප්‍රසේක විදිහට ඉඳලා තමයි මෙයා දිව්‍ය ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ කොහේ නම් උඹට ධාර්මිකව ඉන්න මඟ පෙන්වන්නේ කවුද? අපේ සක්විති රජු කිව්වා. දැන් මේ සක්විති රජුට කොහෙද ඉන්නේ කියලා බලපන් කිව්වා. අනේ මේ සක්විති රජු දැන් මහාන වෙලා කැලේක භාවනා කරනවා. පිළිඳ වෙච්ච මහරහතන් වහන්සේ. ඒ උඹේ ගුරුවරයා කෙලෙහි ගුණ දක්වපන් කිව්වා. දැන් අනිත් දෙවිවරු කිව්වේ මෙයා හොයාගෙන ගියා. මෙයාට ඉන්නවා දිව්‍ය අප්සරාවෝ. පිළිඳවච්ච මහරහතන් වහන්සේ ළඟ වන්දනා කළා. බණ ඇහුවා. කරුණාවෙන් මෛත්‍රියෙන් මුදිතාවෙන් අන්නයිට සමාවක් දෙන හිතකින් හිතපන් කිව්වා. ඔහු එහෙම ඉන්නේ. අදටත් ඔහු දහම් දෙකක් දිව්‍ය ලෝකවල කරුණාවෙන් මෛත්‍රියෙන් මුදිතාවෙන් ඉන්න එක ගැන තමයි බණ කියන්නේ. ඊට පස්සේ මෙයාට බණක් කිව්වා පිළිඳවච්ච මහරහතන් වහන්සේ මේ ශෝක කරන ලෝකේ ශෝක නොකර හිටපන් කියලා. ඔහොම මේ රහතන් වහන්සේලාගේ බණ. ශෝක නොකර කරන ලෝකේ ශෝක නොකර හිටපන් කියලා. අර දෙවියන්ට ඒක හොඳට වැදුණා. දවසක් මහා විදුලි කෙටීමක් වුණා. පිළිඳවච්ච මහරහතන් වහන්සේ පිරිනොම් පානවා. දෙවිවරු පිළිවරා ගත්තා. උන්වහන්සේ දැක්ක ගමන්ම හිතට ආව බණ පදේ. ශෝක කරන ලෝකේ ශෝක නොකර හිටපන්. සැලකින් මේ දෙවියා අදිෂ්ඨානයක් ඇති කරගත්තා. මම මගේ ගුරුවරයාට කෙලෙහි ගුණ දක්වන්නේ දැන් මං ශෝක නොකර ඉන්නවා කියලා. පිළිඳවච්ච මහරහතන් වහන්සේ පිරිනොම් පාද්දී දෙවිවරු හඬා වැළපෙද්දී ඔහු ශෝක නොකර හිටියා. ගුරු පූජා. කොච්චර ගුරුවරයාට ආදරෙයිද කියනවනම් දිව්‍ය අප්සරාව 500ටම කිව්වා මාගේ අප්සරාවෙන් බලාපන් මගේ ගුරුවරයා පිරිනිවන් වෙන්න ගමන. ඔක්කොම දිව්‍ය අප්සරාව බලා හිටියා. ඊට පස්සේ කිව්වා මේ මගේ ගුරුවරයා. මේ අරහත් මුනිවරයා දේශ බලපු ඇස් වලින් අප්සරාවනි අද ඉඳලා මගේ දිහා රාගෙන් බලන්න එපා. මම නුඹලාට පොරොන්දු වෙනවා මගේ ගුරුවරයා දිහා බලපු ඇස් දෙකෙන් මං අද ඉඳලා උඹලගේ දිහා රාගෙන් බලන්නේ. එහෙම බැලුවොත් මගේ ඇස් පුපුරත්වා කියලා.
දැන් මේ රහතන් වහන්සේ දෙකනම පාලා අවුරුදු 2600ක් ගිහිල්ලා ඒ දෙවියට රාගසිතක්වත් එන්නේ නැහැ. ගුරු පූජා. ඒ දෙවිවරුනේ ඔය වගේ සුරු කරන්න කැමති නැහැ. ඒ ඇත්තන්ගේ ලෝකයේ ඔය කතා අහන්න ආස නැද්ද? හරි පුදුමයි. මේ කාම ලෝකෙට ආස කරන්න එපා. මේ වගේ තියෙන ප්‍රශ්න දරාගෙන ඉන්න. සීප තුනුරුවන් සරණ රැකලා සීල් ටික රැකගෙන අඩුපාඩු ඔක්කොම අමතක කරලා මේ මිනිසයා යන කොහේ මොන ගුබ්බෑයි ගියත් හරබාගෙන පුළුවන් විදිහට ධර්මානුකූල උපදේශක් දීලා ඒ පැත්ත ෆලෝ කරන්නේ නැතුව ධර්මයෙන් ජීවත් වෙන්න. මේ අවුරුදු 34 ඉක්මනට ගෙයි. දැන් අපේ ගෙවුනේ. දැන් අපේ වයසෙන් භාගයකට වැඩි ගෙවිලා නේ. අපි තව කී දොහක්ද? එච්චර ආයෙත් නැහැ පිටි කකා ඉන්නේ. එච්චර ආයෙත් නැහැ අපිට. ඒ නිසා මේ සත්පුරුෂයන්ගේ ලෝකෙට යන්න ඕන ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ශ්‍රද්ධාව තමයි තුනුරුවන් සරණ. බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝරත්නයට තියෙන කැමැත්ත. සීලය තමයි මේ වැටි රකින්න පංච සීලය. සෝතේ තමයි හැමදාම අහන බණපද ටික. දිගටම අහනවා. අහන්න එයාගේ හිතට මොනවා හරි දැනෙනවා. සමහර අය හොඳට බණ මතකයි. ත්‍යාග කියන්නේ දන් දෙනවා. හරි කැමති දන් දෙන්න උදව් කරන්න උපකාර කරන්න. ප්‍රඥා කියලා කියන්නේ අපි මැරෙන අය අපි කොයි වෙලාවෙ කොයි මොහොතේ මැරෙයිද කියලා දන්නේ නැහැ. ඊළඟට එක ලෝක වලින් ආපු මිනිස්සු ඉන්නේ. එක ලෝක වලින් ආපු මිනිස්සුන්ගේ එක චරිත ස්වභාව. මිනිස්සුන්ගේ බුදුරජාණන් වහන්සේ මිනිස්සු වර්ග කළා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ සත්තානං නානාදි මුත්තිකතං යථාභූතං පජානාති කියලා දසබල ඥානයක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ පුජ්‍යලිය වෙනස් කරනවා. අපිට දැක්කම තේරෙන්නේ මිනිස්සු කෝටි 700ක් නම් චරිත කෝටි 700ක්. ඒ බුදුරජාණන් වහන්සේට වෙන් කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළා කින්වත් මහන්නේ අඹ ගෙඩි තියෙනවා උඩ කොළ පාටයි ඇතුළේ ඉදිලා. අඹ ගෙඩි තියෙනවා උඩ කහ පාටයි ඇතුළේ ඉදිලා නැහැ. අඹ ගෙඩි තියෙනවා උඩ කහ පාටයි ඇතුළත් ඉදිලා. අඹ ගෙඩි තියෙනවා ඇතුළත් කොළ අමුයි පිටත් අමුයි. ඔය වගේ මිනිස්සු ඉන්නවා උඩින් හොඳට මෝරලා වගේ තියෙනවා ප්‍රශ්නයක් එන්න ඕන බලන්න තෝත්ත බබාලා වගේ. සමහර අය උඩින් අමුයි ඇතුළේ ඉදිලා. ඒ තමයි අහිංසකයි. මොකෝවත් තේරෙන්නේ නැහැ වගේ ඉන්නේ. ඇතුළේ තියෙන පුදුම ධර්ම. ඉවසෙන. හිතා ගන්න බැහැ මිනිස්සු ගැන. මෙහිමත් ධර්මයේ තියෙනවද ඇතුළේ කියලා. තව සමහර අය ඉන්නවා දැක්කම තේරෙනවා මෙයා මෝරලා කියලා. ප්‍රශ්නයක් ඉදිරියට තියෙනවා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියන්නේ. නැන්සේ බාහිරත් හොඳට මෝරලා. නැන්සේ අභ්‍යන්තරෙත් මෝරලා. ඊට පස්සේ සමහර අය ඉන්නවා උඩේ මුත් ඔත්තයි ඇතුලේ මුත් ඔත්තයි. දොයි බබා බයි බබා. භාග්‍යතුන් වහන්සේ මේ සත්‍ය වර්ග කරන හැටි. තව බුදුරජාණන් වහන්සේ වර්ග කළා පින්වත් මහණෙනි මේ ලෝකයේ සත්‍යය ඉන්නවා සමහර අය. ඇතුළේම වතුරේ ගිහිලා ඇතුළේම තමයි ගොඩ එන බොරු. තව සමහර අය ඉන්නවා මේක උඩට හිටපු ගමන් පුක්කාල උඩට මතුවෙනවා. මතුවෙලා හොය යනවා ඇතුළට. සමහර අය ඉන්න උඩට ඇවිල්ලා ඕකෙම මෙහෙම ඉන්නවා වතුරේම ඉන්නවා. තව සමහර අය ඉන්න උඩට ඇවිල්ලා වටපිට බලනවා. තව සමහර අය ඉන්නවා වතුරේ ගිල්ල උඩට ඇවිල්ලා වටපිට බලලා පීනනවා. සමහර අය ඉන්නවා දූපතට ලං වෙලා. සමහර අය දූපතට ගොඩ වෙලා. ඒ වගේ තමයි මේ සමහර මිනිස්සු ඉන්නවා මේ සංසාර සාගරේ ගිලිලා ඉන්නවා. උන්ට උඩක් නැහැ. සමහර අය උඩට එනවා. ඇවිල්ලා යනවා. ඒ කියන්නේ එකපාරම මෙයා මේ ඔක්කොම වැඩ නතර කරලා බනනවා. ආයෙ කාලයක් ගියාට පස්සේ මනුස්සයා හොයා ගන්න නැහැ. කාලෙක වැඩසටහන් වල දෙනවා. එහෙම චරිත නැද්ද? ඉතින් මේ සෝහන ඇත්තටම ඇයි එහෙම වෙන්නේ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ සමහර අය උඩට ඇවිල්ලා ආයෙත් යනවා කියලා. පැහැදිලිද?
ඊට පස්සේ තව සමහර අය ඉන්නවා උඩට ඇවිල්ලා මේ එහෙම ඉන්නවා. ඒ කියන්නේ එයා උඩට ඇවිල්ලා එදාත් එහෙමයි. එදාත් බණ අහනවා, අදත් බණ අහනවා. එදාත් සිල් ගන්නවා, අදත් සිල් ගන්නවා. එකම මට්ටමේ ඉන්නවා. යන්නේ දියුණුවක් නැහැ. ඒ කියන්නේ එතනින් එහාට යන්නේ නැහැ. ඊට පස්සේ තව සමහර අය ඉන්නවා වටපිට බලනවා. ඒ කියන්නේ එයා ධර්මය අහලා ටිකක් විමසන්න නොවනින් විමසන්න ගන්නවා. එයාට දූපත පේනවා සෝවාන් වෙලා. සෝවාන් වෙච්ච කෙනා තමයි දූපත පැත්තට පේනහන්න. හොඳටම තේරෙනවා නේද නිවන තියෙන දිශාවවත් තේරෙන්නේ සෝවාන් කෙනාට. එතන මෙහා මිනිසුන්ට නිවන තියෙන දිශාවවත් පේන්නේ නැහැ. ඔය උපමාවලින් තේරුම් ගන්න. ඒ සෝවාන් වෙච්ච කෙනාට තියෙන උපමාව තමයි උඩට ඇවිල්ලා වටපිට බලනකොට දූපත පේනවා කියලා. මිසංක එයා ගිහිල්ලා දේ පැත්තට නෑ. පීනාන කෙනා වගේ සකදාගාමී කෙනා, දූපතට ලං වුණ කෙනා වගේ අනාගාමී කෙනා, වතුරෙන් ගොඩ වෙලා දූපතේ ඉන්න කෙනා වගේ තමයි රහතන් වහන්සේ. මගේ බුදුරජාණන් වහන්සේ සත්‍ය විදිහටයි වර්ග පුරුදු කරන්න. දැන් අපි මේ එංගලන්තේ ආපු ගමනේ බොහෝ දවස් බණ කියා ගිහිල්ලා දැන් අවුරුල්ලේ හදලා ඒ නිසා කවුරු හරි අපිට කෙලෙහි ගුණ දක්වන්න කැමති නම් ඔයාලට දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට සිංහල ටිකක් උගන්වන්න. ඒක කරන්න මේ බණ කියන හාමුදුරන්ට කරන ගුරු පූජාවක් විදියට. ධර්ම දෙන්න. ඊළඟට නංගන් කියවලා ඉස්සරහට එන එක නෙවෙයි අහිංසකව. අහිංසකව ශාසනයෙන් වැඩ කරන්න. අහිංසකව පැත්තක හරි ඉඳගෙන බණ ටිකක් අහන්න. ජීවිතේ පුළුවන් විදිහට ගොඩනගා ගන්න. විසඳා ගන්න බැරි ප්‍රශ්න වලදී සංගරුණත් එක්ක සාකච්ඡා කරන්න. හැබැයි ඒ වුණාට ධර්මයේ නිතර නිතර අහනකොට අපිටම කියනවා වගේ බණපද ඇහෙනවා. ඉතින් මේ විදිහට ඒ විදිහට උනාට පස්සේ දැන් බලන්න අද මේ බණ ටික කියන්නේ යනකොට අපි එංගලන්තේ ඉන්නවා කියලා ගානක්වත් නැහැ. ලංකාවේ පරණ පන්සලක බණ මඟුලක බණ අහනවා වගේ. ධර්මය අපි ළඟ තියෙනවා නම් අපි බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වෙලා නැහැ. මේකෙන් එළියට ගිහිල්ලා අර ගොඩනැගිලි ටිකයි සුද්ධ විදකින් තමයි අපිට මතක් වෙන්නේ. අපි මේ එංගලන්තේ කියලා. නේද? ඒ නිසා ඒ විදිහට තේරුම් ගන්න. ඔබ ශ්‍රද්ධාවෙන් මෙලිත්වා, සීලෙන් මෙලිත්වා, දහම් දැනුමින් මෙලිත්වා, ත්‍යාගයෙන් මෙලිත්වා, ප්‍රඥාවෙන් මෙලිත්වා, මෝරපු හිතක් ධර්මයේ තුලින් හදා ගන්න ලැබේවා. අපි කාටත් ගෞතම බුදුසසුනේ පිහිට ලැබේවා.